පදාර්ථයේ ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහය. දැන් මේක රසායන විද්‍යා ඒකකයක්. අපි පටන් ගත්ත ජීව විද්‍යා ඒකකයකින් නේ ජීවයේ රසායනික පදනම නේ. අපි ඊළඟට ගියේ භෞතික විද්‍යා ඒකකයකට නේ සරල රේඛීය චලිතය. දැන් අපි අද කතා කරනවා පදාර්ථයේ ව්‍යුහය. ශ්‍රී ලාංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවදරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිනෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුනට විසරණය කරනු වස් තැප්පු සයන්ස් YouTube චැනලය ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාලවකවානුවක් තුළ YouTube සයිබ් අවකාශයේ විද්‍යා චැනල් අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුරකාල ප්‍රස්ථාර අතරින් ඌනන අණුනර විභාජනයෙන් පරමාණු අණු මවුල ඇවකාඩෝ නියත පසක්කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිෂ්කයේ පතුලටම කාවද්දන ඔන්ලයින් විද්‍යා පන්තිය ඇරඹුණා. දැන්ම ලියාපදිංචි වන්න. අමතන්න 071 12 53 200 දුරකථන අංකයට. එහෙනම් සරල ප්‍රශ්නයකින් මම වැඩේ පටන් ගන්නවා. පුතේ මේ විශ්වයේ ගොඩනැගිලා තියෙන්නේ ಜಾති දෙකකින්. එකක් තමයි පදාර්ථ, අනිත් එක තමයි ශක්ති. එහෙනම් ශක්ති හා පදාර්ථ වලින් තමයි විශ්වය ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් මේ පදාර්ථයක් කියන්නේ මොකක්ද? ඕක මේ 6 පන්තිය උගන්වන්නේ. හරි? 6 පන්තිය තමයි පදාර්ථ උගන්වන්නේ දරුවන්ට. මොකක්ද පදාර්ථයක් කියන්නේ? අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් තියෙන දේවල්. දැන් මේ කතා කරන්නේ පදාර්ථයක්. ඔය ඉඳගෙන අහගෙන ඉන්න පදාර්ථය. හරි? ඇයි? ඕගලන්ට ස්කන්ධයක් තියෙනවා. මට ස්කන්ධයක් තියෙනවා. මට අවකාශයේ ඉඩක් ඕන. කියන්නේ මම අවකාශයේ ඉඩක් ගන්නවා. ඔයාගේ ෆෝන් එක, ඔයාගේ ලැප් එක, ඔයාගේ ඔය PC එක නේ? දැන් මේවා ඔක්කොම පදාර්ථ. ඇයි ඒවට අවකාශයේ ඉඩක් ඕන ස්කන්ධයක් තියෙනවා. හරි? එහෙනම් පදාර්ථ කියන එක අපි සරලව අර්ථ දක්වන්න දන්නවා. අවකාශයේ ඉඩක් ගන්නවා. අවකාශයේ ඉඩක් ගන්නවා කියන එකට අපි විද්‍යාවේ කියන්නේ පරිමාවක් තියනවා කියන. පරිමාව කියලා කියන්නේ අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණයට. එහෙනම් සමහර දරුවන්ට මේ කියන්න පුළුවන් පරිමාවක් ඇති ස්කන්ධයක් ඇති ද්‍රව්‍ය පදාර්ථ නම් වේ කියලා. සමහරෙක්ට මේ කියන්න පුළුවන් අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ද්‍රව්‍ය පදාර්ථ නම් වේ කියලා. එහෙම කියන්නත් පුළුවන්. ඊළඟ එක ශක්තිය. හරි. ශක්තිය කියලා කියන්නේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ, ස්කන්ධයකුත් නැහැ. දැන් මේ අපි ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ විද්‍යුත් ශක්තිය යොදාගෙන. එහෙම නැත්නම් අපි ඉදිරි පාඩම් වලදී කියනවා විද්‍යුත් චුම්බක තරංග යොදාගෙන කියලා. ඒක කොහොම හරි කමන්නේ අපි මේ සම්බන්ධය ඇති කරගෙන තියෙන ශක්තිය නේ. දැන් ඔයාගේ ඔළුවට උඩින් තියෙන ওই ලයිට් එක නිකුත් කරන්නේ ආලෝක ශක්තිය. ඒ ශක්තියට ස්කන්ධයක්වත් නැහැ. ඒකට ඉඩක් ඕන වෙන්නේ නැහැ. 9 පන්තියේ පරිණාමයේ පාඩමේදී ඔයා ඉගෙන ගත්තා. ලෝකේ ඇති වුණේ කොහොමද? විශ්වය ගොඩනැගුණේ කොහොමද? විශ්වය ගොඩනැගුණා කියන්නේ ඉතා කුඩා ප්‍රදේශයකට ඒකරාශී වෙලා තිබ්බ පදාර්ථ හා ශක්තියින්ගේ පිපිරී යාමකින්. මහා පිපිරුම් වාදය, බිග් බෑන් තියරි එක. ඉතින් පුතේ මේ ශක්තිය කියන එක ඉස්සර පදාර්ථයක් තිබ්බේ නැල්ලු. ඒ කියන්නේ මහා පිපිරුම් වාදයට පෙර තිබ්බේ ශක්තිය පමණයිලු. ශක්තියේ මහා පිපිරුම් වාදය වෙනවත් එක්කම තමයි පදාර්ථ ගොඩ නැගෙන්නේ. එතකොට ඉතින් විශ්වයේම තියෙන ශක්තිය එක ඇල්පෙනිති තුලක් උඩට ගන්න බැරිද? පුළුවන්. ඇයි? ශක්තියට ඉඩක් ඕනෙත් නැහැ. ශක්තියට ස්කන්ධෙකුත් නැහැ. ඉතින් මේ ලෝකේ තියෙන ඔක්කොම ශක්තිය එක තැනකට එක පොඩි පොයින්ට් එකකට ගන්න පුළුවන්. ඒක හරි. රයිට්. හරි. එතකොට මේ පාඩමේ අවධානය යොමු කරන්නේ ශක්තියින්ට. ශක්තියින්ට මේ පාඩමේ අවධානය යොමු වෙන්නේ. පාඩමේ අවධානය යොමු වෙන්නේ පදාර්ථ වලට. පදාර්ථ වලට තමයි අපි පාඩමේ අවධානය යොමු කරන්නේ. හරි. එතකොට පදාර්ථ දැන් මෙතනින් එහාට පදාර්ථ හරි.
ශක්තියින් ගැන නෙමෙයි කතා කරන්නේ. පදාර්ථ ඒවායේ භෞතික හා රසායනික සංයුති අනුව වර්ග කරනවා. දැන් පදාර්ථ අපි භෞතික ක්‍රමානුව වර්ග කරා පොඩි කාලේ. භෞතික ක්‍රමානුව. ඒ කියන්නේ භෞතික තත්වයන් පදනම් කරගෙන. ඒක දන්න ඔය. ඝන, ද්‍රව, වායු භෞතික තත්වයන් පදනම් කරගෙන. ඊළඟ රසායනික සංයුති අනුව වර්ග කරමු ආද මේ විදිහට. මේ බලන්න. right. බය වෙන්න එපා අහන්න ඉස්සෙල්ලා. මෙන්න පදාර්ථ වර්ග කරන විදිය. භෞතික ස්වභාවය මත දන්නවා ඝන, ද්‍රව, වායු. පදාර්ථ අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන් භෞතික ස්වરૂපය අනුව ඝන, ද්‍රව, වායු වශයෙන්. රසායනික සංයුතය අනුව සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා බෙදන්න පුළුවන්. සංශුද්ධ නොවන ඒවාට කියනවා මිශ්‍රණ කියලා. සංශුද්ධ ද්‍රව්‍ය තියෙනවා, සංශුද්ධ නොවන ඒවා තියෙනවා. සංශුද්ධ නොවන ඒවාට කියනවා මිශ්‍රණ කියලා. සංශුද්ධ ඒවා දෙකයි. ලෝකෙම තියෙන සංශුද්ධ ද්‍රව්‍ය දෙකයි. එකක් මූල ද්‍රව්‍ය. අනිත් එක තමයි සංයෝග. අනිත් එක තමයි සංයෝග. මිශ්‍රණ ಜಾති දෙකයි. ඒ කියන්නේ සංශුද්ධ නොවන ඒවා දෙකයි. සමජාතීය, විෂම ಜಾති. සමජාතීය මිශ්‍රණ, විෂම ಜಾතීය මිශ්‍රණ. හරි. අපේ පාඩම යන්නේ මේ භෞතික ස්වභාවයටවත් නෙවෙයි, මේ මිශ්‍රණ වලටවත් නෙවෙයි. මෙන්න මේ සංශුද්ධ ද්‍රව්‍ය ආශ්‍රය කරගෙන තමයි අපේ පාඩම ඉදිරියට ගලාගෙන යන්නේ. හරිනේ? ඒ කියන්නේ මේ මූල ද්‍රව්‍ය හා සංයෝග සම්බන්ධව තමයි පාඩම යන්නේ. විශේෂයෙන් මේ මූල ද්‍රව්‍ය සම්බන්ධව තමයි අපි පාඩම ඉදිරියට අරගෙන යන්නේ. හොඳයි. එහෙනම් අපි යම් මූල ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. මම කියන්නේ වැඩි අවධානය යන්නේ මූල ද්‍රව්‍ය පැත්තට කියලා. මූල ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. හොඳයි. මූල ද්‍රව්‍ය. එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත පදාර්ථ. එකම જાතියේ පරමාණු තියෙනවා නම් අපි කියනවා ඒකට මූල ද්‍රව්‍යයක් කියලා. දෙන්න උදාහරණ. මෙන්න තියෙනවා යකඩ කුට්ටියක්. යකඩ කුට්ටියේ තියෙන Fe පරමාණු විතරයි. කියන්නේ යකඩ පරමාණු විතරයි. ඉතින් අපි කියනවා මේකට මූල ද්‍රව්‍ය, යකඩ මූල ද්‍රව්‍ය කියලා. යකඩ මූල ද්‍රව්‍ය කියලා කියනවා. දෙන්න තව උදාහරණයක්. රසදිය. රසදිය වල තියෙන රසදිය පරමාණු විතරයි. ඒ නිසා අපි කියනවා මෙන්න තියෙනවා රසදිය මූල ද්‍රව්‍ය කියලා. රසදිය මූල ද්‍රව්‍ය කියලා. එකම වර්ගයේ පරමාණු තියෙනවා නම් අපි කියනවා ඒකට මූල ද්‍රව්‍යයක් කියලා. මූල ද්‍රව්‍යයක් කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ බෙල්ලේ දාගෙන ඉන්න මාළේ රත්තරන් කියලා වචනෙට කිව්වට මේකේ සංශුද්ධ රත්තරන්ද තියෙන්නේ? නෑ. මේකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා තඹ. තඹක් තියෙනවා රත්තරනුත් තියෙනවා. එහෙනම් මේක මූල ද්‍රව්‍යයක්ද? නෑ. මේක මිශ්‍රණයක්. ඇයි මේකේ තඹ තියෙනවා රත්තරන් තියෙනවා. ඒ නිසා මේක සංශුද්ධ නොවන එකක්. මේක මිශ්‍රණයක්. අන්න දරුවෝ. තනිකර රත්තරන් තිබ්බනම් අපිට කියන්න පුළුවන් රත්තරන් පරමාණු විතරක් තියෙනවා නම් එතන අපිට කියන්න පුළුවන් right. මේක මූල ද්‍රව්‍ය. මේක මූල ද්‍රව්‍යයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් ලියන්න. එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත පදාර්ථ එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත පදාර්ථ මූල ද්‍රව්‍ය නම් වේ. මූල ද්‍රව්‍ය නම් වේ. මූල ද්‍රව්‍ය නිම වී ඇති කුඩාම අංශුව මූල ද්‍රව්‍ය වල ඒ කියන්නේ තැනුම් ඒකකයේ පරමාණුයි. මේ සරල අදහසනේ. ඕන දෙයක තැනුම් ඒකකයේ පරමාණුවනේ පුතේ. පරමාණු වලින් තමයි පදාර්ථය නිර්මාණය වෙන්නේ. පදාර්ථයේ තැනුම් ඒකකයේ පරමාණු. ඉතින් මූල ද්‍රව්‍ය කියලා කියන්නේත් ඉතින් පදාර්ථයක් නම් ඒකේ තැනුම් ඒකකයේ පරමාණු. ඒක තැනුම් ඒකකයේ වෙන්නේ පරමාණු. එහා පිටුවට යන්න. එහා පිටුවට යන්න. ඊට ලියන්න එක. මූල ද්‍රව්‍ය නිම වී ඇති කුඩාම අංශුව කියන්නේ මූල ද්‍රව්‍ය වල තැනුම් ඒකකය පරමාණුයි. මූල ද්‍රව්‍ය නිම වෙලා තියෙන කුඩාම අංශුව එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය වල තැනුම් ඒකකය පරමාණු. පරමාණු. මූල ද්‍රව්‍ය කීයක් තියෙනවද? ඔය යනකොට එනකොට පොත්පත් වල අර ලොකු ආවර්තිතාවකුව දැකලා ඇති. ඒ ආවර්තිතාවකුවේ තියෙන්නේ මූල ද්‍රව්‍ය. නිකමට බැලුවද කවදා හරි ඒකේ කීයක් තියෙනවද කියලා? පුතේ සාමාන්‍යයෙන් 100කට අධික සංඛ්‍යාවක් තියෙනවා. අපි කියනවා 120ක් විතර හොයාගෙන තියෙනවා. 120ක්. ලියන්නේ. දැනට මූල ද්‍රව්‍ය 120ක් පමණ සොයාගෙන ඇත. දැනට මූල ද්‍රව්‍ය 120ක් පමණ සොයාගෙන ඇත. මූල ද්‍රව්‍ය තියෙන 120ක් විතර දැන් හොයාගෙන. 120ක් විතර හොයාගෙන. මෙන්න වැදගත් එකක්. මේක ලියන්න ඉඩ තියෙනවද? පොඩ්ඩක් බලන්න මේක අන්තිම කාලේ බලන්න. ඔව් හරි. මේක විතරයි ලියන්න තියෙන්නේ. හරි. මේ බලන්න මූල ද්‍රව්‍යයක සංකේතයෙන් දැක්වෙන්නේ මූල ද්‍රව්‍ය වල පරමාණුවකි.
මූලද්‍රව්‍යයේ සංකේතයෙන් පෙන්වන්නේ පුතේ මූලද්‍රව්‍ය පරමාණුවක්. පරමාණුවක්. ඔන්න දැන් ඔක්සිජන් නේ. ඔක්සිජන්. මෙන්න පොටෑසියම්. මෙන්න ක්ලෝරින්. මෙන්න සෝඩියම්. හරි. දැන් මොකද්ද මෙයා කියන්නේ? මූලද්‍රව්‍යයක සංකේතයෙන් දැක්වෙන්නේ මූලද්‍රව්‍ය පරමාණුවකින්. දැන් මේ ඔක්සිජන් කියන්නේ ඔක්සිජන් පරමාණුවක්. පොටෑසියම් පරමාණුවක්. ක්ලෝරින් පරමාණුවක්. සෝඩියම් පරමාණුවක්. ඒකනේ මේ කියන්නේ. ඒකනේ මේ කියන්නේ. මෙහෙම තිබ්බොත් O2 ඒ කියන්නේ ඔක්සිජන් වායුව. ඔක්සිජන් පරමාණු දෙකක්. හරි. මෙහෙම තිබ්බොත් බලන්නකො සංයෝගයක් දාමු. CaCO3. හරි. මේ කැල්සියම් කාබනේට්. හරිද? එතකොට මෙතන සංකේතයෙන් පෙන්වන්නේ මොකද්ද? පරමාණුවන්නේ. එහෙනම් මෙන්න කැල්සියම් කියන්නේ එක කැල්සියම් පරමාණුවක් තියෙනවා. කාබන් පරමාණුවක් තියෙනවා. ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා. ඔක්සිජන් පරමාණු තුනක්. එහෙනම් තේරුම් ගන්න දරුවෝ මූලද්‍රව්‍යයක සංකේතයෙන් පෙන්වන්නේ අපි දැන් මූලද්‍රව්‍ය වල සංකේතය පොඩි පන්තිවල ඉගෙන ගන්නවනේ සංකේත ලියන්න. ඒ සංකේතයෙන් පෙන්වන්නේ පරමාණුවක්. එහෙනම් ඔන්න දැන් ලස්සන පිළිවෙලට ඉගෙනගෙන යනවා හරි. පරමාණු අණු සංයෝග ඕවා දැන් ඉගෙන ගන්න යන්නේ හරි. මූලද්‍රව්‍ය අණු සංයෝග ඕවා ඉගෙන ගන්න යන්නේ. හරිනේ? හරි. එහෙනම් දැන් මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකද්ද? එකම જાතියේ පරමාණු සෙට් එකක්. හරි. එකම જાතියේ පරමාණු සෙට් එකක්. එහෙනම් ඊළඟට බලමු අණුවක් කියන්නේ මොකද්ද කියලා. අණුවක්. අණුවක්. හරි. අණුවක්. අණුවක් කියන්නේ පුතේ මම එකක් කියලා දෙන්නම්. දැන් මෙහෙම ගත්තොත් එහෙම. දැන් මේ බලන්නකො. දැන් ඔක්සිජන් ගන්නවා ඔහොම. පොටෑසියම් ගන්නවා ඔහොම. සෝඩියම් ගන්නවා. හරිද? තව එකක් ගන්නකො. එයා දැන් සල්ෆර් ගන්නවා. හරි. කැල්සියම් ගන්නවා. හරි. දැන් මේවා ඔක්කොම මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. අණුවක් කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා එකතු වුණොත් ඒක අණුවක්. දැන් පෙන්නන්නද? O2 අණුවක්. හරි. Cl2 අණුවක්. හරි. Cl2. H2 අණුවක්. හරි. හරි. ඊළඟට ඕසෝන් කියන්නේ O3. නයිට්‍රජන් වායු N2. හරි. එහෙම නැත්නම් CO2. හරිද? එහෙම නැත්නම් ග්ලූකෝස් ලියමු. C6යි පළවෙනි පාඩමේනේ. C6යි H12යි ඕ කීයද? 13යිද නෑ. ඕත් 6යි. ඕත් 6යි. ලුණු දාමු. සෝඩියම් ක්ලෝරයිඩ්. රයිට්. හරි. දැන් මෙතන මේ මං ලියපු ඒ වගේ තියෙනවා පුතේ මූලද්‍රව්‍ය තියෙනවා අණු තියෙනවා හරි දැන් මේ බලන්න මූලද්‍රව්‍ය මේ මූලද්‍රව්‍ය සංකේතයෙන් පෙන්නන්නේ මූලද්‍රව්‍ය මේ ඒ කියන්නේ එකයි තියෙන පරමාණු එකයි තියෙන්නේ මේ ඔක්සිජන් පරමාණුවයි පොටෑසියම් පරමාණු සෝඩියම් පරමාණු සල්ෆර් පරමාණු කැල්සියම් පරමාණු මෙතන මේ දෙකක් තියෙනවා දෙකකට වඩා වැඩි ගාණක් තිබ්බත් මොනවා හරි පරමාණු දෙකකට වඩා වැඩි ගාණක් තිබ්බොත් ඒක අණුවක් මෙන්න අණුවක් මෙන්න අණුවක් මෙන්න අණුවක් මෙන්න අණුවක් මෙතන මේ කාබන් 6යි H12යි O6යි නේ අන්න ඒක අණුවක් ඇයි මූලද්‍රව්‍ය පරමාණු එකකට වඩා වැඩි ගාණක් තියෙනවා මේ CO2 මේ ජලයත් ගමුකෝ ජලය බැරි වුණානේ අපිට දාන්න H2O හරි ඊළඟට එහෙනම් අණුවක් කියන එක හරිය සරලව තේරුම් ගන්න මොකද්ද මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි ගාණක් එකතු වුණාම අපි කියනවා ඒකට අණුවක් කියලා අපි කියනවා ඒකට අණුවක් කියලා තනියෙන් ඉන්නකොට මොකද්ද ඒක මූලද්‍රව්‍යයක් ඒක මූලද්‍රව්‍ය හරි මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි ගාණක් ආවම ඒක අණුවක් වෙනවා ඒක අණුවක් වෙනවා අණු ಜಾති දෙකක් තියෙනවා අණු දෙකයි දැන් මෙන්න මේුන් ටික වෙන් කරලා ගන්න පුළුවන්ද බලන්න මෙන්න මේ බලන්න මම මෙන්න මේුන් ටික වෙන් කර ගන්න මේ බලන්න මෙන්න මේුන් සෙට් එක මෙන්න මුන් ටික හරිද එකක් හරි ඊට පස්සේ මේ යට ඉන්නේ උන් ටික තව එකක් ඔයාලට මේගොල්ලන්ගේ වෙනස තේරෙනවද මෙන්න මේ මම ඔට්ටු කරපු ඒ වගේ මේ දෙගොල්ලගේ වෙනස බලන්න මේ ඔක්කොම අණු එක පොකුරේ ඉන්න අණු මේ ඔක්කොම අණු මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩියෙන් ඉන්නේ හැබැයි මේ මම වෙන් කරපු එක බලන්නකෝ එකම જાතිය උන්නේද මේ උඩ එකේ ඉන්නේ මේ O2 Cl2 H2 O3 එකම જાතියේ උන්නේ ඉන්නේ එහෙනම් එකම જાතියේ පරමාණු එකතු වෙලා හැදෙනවා නම් අණුවක් ඒකට දාන නම තමයි පුතේ සමපරමාණුක අණු
වෙනත් වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා හැදෙනවා නම් අණුවක් විෂම පරමාණු කණු. මේ බලන්න සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් තියෙනවා ක්ලෝරින් තියෙනවා. right? මෙන්න N2 ඇවිල්ලා මේකට ආපෝ. right. හරි. H2O මේ H2O මේ හයිඩ්‍රජන් තියෙනවා ඔක්සිජන් තියෙනවා. අන්න විෂමයි. දෙන්න වෙනස්. CO2 කාබන් තියෙනවා ඔක්සිජන්. මෙතන තුන් දෙනයි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු. එහෙනම් සමාන මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා හැදෙනවා කවුද? සම්පරමාණු කණු. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා හැදෙනවා කවුද? විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු වලට නමක් කියනවා අපි සංයෝග කියලා. එයාට නමක් දානවා අපි. හරි? දැන් ගෙදරට සුදු පුතා කියනවා ඉස්කෝලේට සුදු බණ්ඩා කියනවා. හරි? එහෙම දාන්න පුළුවන් ළමයට නමක් ඕනන්නේ. හරි? ඒ සුදු බණ්ඩම තමයි. සුදු බණ්ඩම තමයි. හරි? ඉතින් අන්න ඒ වගේ තමයි මෙතන. මෙතන මොකද්ද මේ කියන්නේ? මේක විෂම පරමාණු කණු මේ තියෙන්නේ. විෂම පරමාණු කණු වලට සමාන පදේ තමයි සංයෝග. හරි. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගය, ජලය කියන්නේ සංයෝගයක්, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සංයෝගයක්, ග්ලූකෝස් කියන්නේ සංයෝගයක්. තව වෙලාවක කියන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ් විෂම පරමාණු කණුව, ජලය කියන්නේ විෂම පරමාණු කණුවක්, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ විෂම පරමාණු කණුවක්, ග්ලූකෝස් කියන්නේ විෂම පරමාණු කණුවක්. හරි. හරි. එහෙනම් ඔන්න මම කරුණු සෙට් එකක් දැන් ඔයාලට කියලා දුන්නා. මොනවාද මම කියලා දුන්න කරුණු සෙට් එක? මූලද්‍රව්‍යයක් අපි දක්වන්නේ, ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු එකකින් දක්වන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍ය. දැන් මේ උඩ ඉන්නවා මේ ඔක්සිජන් ඉන්නවා, පොටෑසියම්, සෝඩියම් එකයිනේ තියෙන්නේ. ආයෙ නම් මූලද්‍රව්‍යයක්. එකට වඩා වැඩි ආපු ගමන් ඒක අණුවක් වෙනවා. අණු ಜಾති දෙකයි. එකම ಜಾතියේ මූලද්‍රව්‍ය පරමාණු දෙකට වඩා වැඩි ගාණක් එකතු වෙලා සම්පරමාණු කණු. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු වලට තව නමක් සංයෝග. හරිද? හරි. ඔන්න මම දීර්ඝ විස්තරයක් කරලා ලියන්න යනවා. මොනවද කියන්නේ බලන්න. හරි. පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් රසායනික නියත අනුපාතයකින් සම්බන්ධ වීමෙන් අණු ඇති වේ. හරිනේ? නියත අනුපාතයකින් සම්බන්ධ වෙලා අණු ඇති වෙනවා. නියත අනුපාතය කියලා කියන්නේ මෙහෙමයි. හරි. දැන් හැම වෙලාවෙම ග්ලූකෝස් හැදෙනකොට කාබන් 6යි, හයිඩ්‍රජන් 12යි, ඔක්සිජන් 6යි. O3 කියන එක හැදෙනකොට හැම වෙලාවෙම ඔක්සිජන් 3ක්. කාබන් ඩයොක්සයිඩ් හැදෙනකොට කාබන් 1යි, ඔක්සිජන් 2යි, එකට 2 අනුපාතය. ජලය හැදෙනකොට හයිඩ්‍රජන් 2යි, ඔක්සිජන් 1යි, දෙකට 1 අනුපාතය. සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනකොට සෝඩියම් 1යි, ක්ලෝරින් 1යි, එකට 1 අනුපාතය. ආනෝ කතාව තමයි මේ කියන්නේ. හරි? හරි. ලියන්න දරුවෝ එනං. ඊට පස්සේ ලියන අණුආකාර දෙකකි. සම්පරමාණු කණු, විෂම පරමාණු කණු. හරි? මේ පහළට ඔහොම ඉතල ගහන්න එපා. අණුආකාර දෙක කියලා 1යි 2යි කියලා දාන්න. සම්පරමාණු කණු, විෂම පරමාණු කණු කියලා. හරි? තව අපි ලියන්න තියෙනවා ඔය දෙන්න. ඊළඟ චූටි අණු මාතෘකාවකට එන පහළට සම පරමාණු කණු කියලා ඉඳ තියෙද මන් දන්නේ. හරි? ලියන්න. සම්පරමාණු කණු කියලා. චූටි අණු මාතෘකාව. සම පරමාණු කණු. සමාන පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් සෑදේ. එහෙම ලියුනේ කෙටියෙන් ලියුනේ. සමාන පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් සෑදේ. සමාන පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එක්වීමෙන් සෑදේ. එක්වීමෙන් සෑදේ. උදාහරණ දෙක තුනක් දාමුද? O2, N2, Cl2. සර් හැම එකටම 2 2ද දාන්න ඕන. එහෙම කන්නේ. එහෙම කන්නේ. බොහෝමයක් ඒවට දෙක එනවා. හරි? දැන් O3 ඕසෝන්. O3 එන අවස්ථාව තියෙනවා. O3. ඊළඟ රූල් එකට ගන්න පුතේ විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු. මේ එකක් හැදෙන විදිය. මේ සම්පරමාණු කණුවක් හැදෙන විදිය. හයිඩ්‍රජන් පරමාණුවයි තවත් හයිඩ්‍රජන් පරමාණුවයි හැදෙනවා H2. එහෙම නැත්නම් හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් අණුව. හරිනේ? හරි. ඒව ලියන්න ඕනේ නැහැ. හරි? O2, N2, Cl2, O3 ඔන්න කීපයක් දක්ව ගන්න. දැන් යම් විෂම පරමාණු කණු වලට. ඉතින් දන්නවනේ. අසමාන පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් සෑදේ. එහෙම කියන්නේ. අසමාන පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් සෑදේ. හයිඩ්‍රජන් පරමාණුවක්, ක්ලෝරින් පරමාණුවක් එකතු වෙනවා. ඇති වෙනවා මොකද්ද පුතේ? විෂම පරමාණු කණුව.
කවුද? හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් HCl. ඒ කියන්නේ අම්ලේ අර විද්‍යාගාරයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි මේ HCl කියලා කියන්නේ. හරි. මේ ඔයා උදාහරණ කිහිපයක් දක්ව ගන්නකො. මේ මෙතනින් දාමු අපේ මේ කැතර ලියුප් එකේ දාමු. සෝඩියම් ක්ලෝරයිඩ් දාන්න, H2O දාන්න, CO2 දාන්න, ඉඩ තියෙනවා නම් ග්ලූකෝස් උත් දාන්න. C6යි H12යි O6යි. මේවා දැන් ටික ටික කටට හුරු වෙන්න ඕන. දැන් පුරුදු වෙන්න ඕන අපි හරි. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, H2O සෝඩියම් ක්ලෝරයිඩ්, ග්ලූකෝස් නේද? හරි. මෙන්න මේ හතර දෙනා දාන්න. හතර දෙනා හරි. දෙනෙක් හරි තමයි. මේක ලියන්න. විවිධ වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු රසායනික සංයෝජනය වීමෙන් සංයෝග සෑදේ. හරි. ඒක ලියන්න. විවිධ වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු රසායනිකව සංයෝජනය වීමෙන් සංයෝග සෑදේ. සංයෝග සෑදේ. පදාර්ථයේ වර්ගීකරණය යන්නේ මේ හරි. ඒ කියන්නේ සංශුද්ධ ඒවා දෙක තමයි මේ වර්ග කරේ. සංශුද්ධ ද්‍රව්‍ය සංශුද්ධ නොවන ඒවා තියෙනවා කියන්නේ මිශ්‍රණ විදියට. සංශුද්ධ ඒවා දෙක මොකද්ද? මූලද්‍රව්‍ය සංයෝගයි. ඒ දෙක තමයි මේ දැන් කතා කරගෙන ආවේ. මෙතන මට තව දෙයක් කියන්න ඕන පුතේ. මෙතන දෙයක් කියන්න ඕන. මොකද්ද? මේ ඒ කියලා මොකද්ද? ඒක කියන්න ඕන වාක්‍යනේ ඒක. ලියන්න ඒක ලියන්න. එතකොට ඊට ගන්නට සෙට් වෙනවා නේද? ලියන්න ඒක මොකද්ද? මේ සංයෝග සියල්ල විෂම පරමාණු කණුවේ. ඒ වාක්‍ය කියන්නේ නේද? සංයෝග සියල්ල විෂම පරමාණු කණු. නිදසුනක් ඕනනම් බලන්න. ආයෙත් ඉතින් විෂම පරමාණු කණුවක් හැදෙන විදිය කියයි. ඔන්න යකඩ මූලද්‍රව්‍ය නැත්නම් යකඩ පරමාණු මෙන්න සල්ෆර් මූලද්‍රව්‍ය එහෙම නැත්නම් සල්ෆර් පරමාණු ඔන්න දෙන්නා එකතු කරලා රත් කරවුවොත් හැදෙනවා අයන් සල්ෆයිඩ් කියන සංයෝගයේ හෙවත් විෂම පරමාණුක අණුව. හරි. මෙන්න තව එකක් ජලය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ඕනවත් විෂම පරමාණුක අණු. right. එහෙනම් යන්න මිශ්‍රණයක්. මිශ්‍රණය අපි කොතනද වර්ග වෙන්නේ? පදාර්ථයේ අවස්ථා දෙකයි. එකක් තමයි සංශුද්ධ ඒවා, අනිත් ඒවා තමයි සංශුද්ධ නොවන ඒවා. දැන් මෙන්න සංශුද්ධ නොවන ඒවා තමයි මිශ්‍රණය. මිශ්‍රණයක් කියන්නේ මොකක්ද? මිශ්‍රණයක් කියන්නේ හරි සරලයි පුතේ. සංඝටක දෙකකට වඩා වැඩියෙන් එකට ඉන්නවා. ඒවා රසායනිකව එකතු වෙලා නැහැ. හරි? සංඝටක දෙකකට වඩා වැඩි ගණනක් ඉන්නවා. ඒවා රසායනිකව මිශ්‍ර වෙලා එකතු වෙලා නැහැ. උදාහරණයක් දෙන්නද? ෆෘට් සලාඩ් එකක් ගැන හිතන්න. පදාර්ථයක් නේ. ෆෘට් සලාඩ් එක කියන්නේ පදාර්ථය. හරිද? අවකාශ ඉඩක් ගන්නවා ස්කන්ධයක් තියෙනවා. හරිද? ඉතින් ඒකේ තියෙනවා කෙහෙල් කෑලි තියෙනවා, අඹ කෑලි තියෙනවා, වියලි මිදි තියෙනවා නේ. ඒවා ඔහොම තියෙනවා ඉතින් ෆෘට් සලාඩ් එකේ. ඒවා රසායනිකව ප්‍රතික්‍රියා කරලා තියෙනවද? නෑනේ. ඒවා රසායනිකව ප්‍රතික්‍රියා කරලා නැහැ. එන එක මිශ්‍රණය. ඕනනම් මිශ්‍රණයක තියෙන සංඝටක අපිට යම් ක්‍රමවලට වෙන් කරගන්න පුළුවන්. දැන් ෆෘට් සලාඩ් එකේ තියෙන කැලි බෑලි ටික කොහොමද වෙන් කරගන්නේ? කෙහෙල් කැලි ටික පැත්තකට දානවා. අඹ කැලි ටික පැත්තකට දානවා. වියලි මිදි ටික පැත්තකට දානවා. ඉතින් එහෙම ගොඩවල් හදන්න බැරිද අපිට? එතකොට ඒවා ඒ ගොඩවල් දැන් කෙහෙල් ගොඩේ එහෙම නැත්නම් වියලි මිදි ගොඩ අපි නිරීක්ෂණය කරවුවොත් ඒක ආය ෆෘට් සලාඩ් එකේ එකතු කරලා තියෙද්දි එක විදිහකුයි එළියේ ඉන්නකොට එක විදිහකුයි වෙනවද? නෑනේ. ඒ කියන්නේ රසායනිකව ප්‍රතික්‍රියා කරලා නෑ. රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නෑ. තව උදාහරණයක් ගමු ලේසි එකක්. ලුණු ද්‍රාවණයක් ගැන හිතන්න. සංඝටක දෙකකට වැඩි තියෙන්න ඕන. ඒතුළු ලුණු තියෙනවා, ජලය තියෙනවා. මේ දෙන්න රසායනික ප්‍රතික්‍රියා කරලා නැහැ. ඕනනම් මේ දෙන්න වෙන් කරගන්න පුළුවන්. කොහොමද? රත් කරන්න. රත් කරාම ජලය ටික වාෂ්ප වෙලා යනවා. ජලය ටික ආයෙ සිසිල් කරලා ඕනනම් ගන්න පුළුවන්. අඩියේ පතුලේ තැම්පත් වෙනවා සුදු පාට කුඩක්. ඒ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු. එහෙනම් පුතේ මිශ්‍රණයක් කියන්නේ හරි සරලයි. මොකද්ද? සංඝටක දෙකකට වඩා වැඩි ගණනක් එකට එකතු වෙලා ඉන්නවා. ඒවා රසායනිකව ප්‍රතික්‍රියා නොකර. ඒ වගේම මේ මිශ්‍රණයක තියෙන සංඝටක අපිට ඕන නම් මිශ්‍රණයේ සංඝටක වෙන් කිරීමේ විවිධ ශිල්ප ක්‍රම යොදාගෙන අපිට මේවා වෙන් කරගන්න පුළුවන්. හරියට අර ෆෘට් සලාඩ් එකේ පළතුරු ටික වෙන් කරා වගේ. හරිනේ? right. බලමු මොනවද අපිට දෙන උත්තරේ කියලා. ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකට මිශ්‍ර වී තිබෙන පදාර්ථ. right. එහෙනම් සරල. හරි ලියන්න. කමන්න. එහෙම ලියන්න. ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකට මිශ්‍ර වී තිබෙන පදාර්ථ. 11 ශ්‍රේණියේ පුතේ තුන්වෙනි පාඩම මිශ්‍රණ. තනිකර දැවැන්ත ඒකකයක් තියෙනවා. හරි? තනිකර කතා කරන්නේ මිශ්‍රණ ගැන. එතකොට මේවා මොනවාද? මිශ්‍රණයක් කියන්නේ මොනවාද? අනම් මනම් ඔක්කොම අපි දැවැන්ත විදිහට සාකච්ඡා කරනවා. හරි? දැන් නිකම් මේ අර පදාර්ථේ වර්ග කරානේ. ඒ නිසා ඔන්න ඔය නෝට් එකට පොඩ්ඩක් ගැලපෙන විදිහට මෙතන මිශ්‍රණයක් කියන්නේ
ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙන එක. මම අර පැහැදිලි කිරීම වාට කරා මීට වැඩිය පළල්ව මේ මිශ්‍රණයක් සම්බන්ධ වනේ. හරි. එහෙනම් ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකට මිශ්‍ර වී තිබෙන පදාර්ථ. ඊළඟට ඉතින් මිශ්‍රණ ಜಾති දෙකයිනේ. සමජාතීය මිශ්‍රණ, විෂම ජාතීය මිශ්‍රණ. දැන් මේවා ඔයා දන්නවා හරි. ඇයි? 9 පන්තියේදී මේ කතා කරලා තියෙන්නේ. 9 පන්තියේදී මේවා කතා කරලා තියෙන්නේ. 9 පන්තියේදී මේවා සාකච්ඡා කරලා තියෙන්නේ මිශ්‍රණ සම්බන්ධව. හරි. ඒ සුළුෙන් කතා කරලා තියෙන්නේ. හරි. එහෙනම් සමජාතීය මිශ්‍රණයක් කියන්නේ මොකක්ද දරුවෝ? මිශ්‍රණයේ පුරාම සංඝටකවල ස්වභාවය ඒකාකාරයි. මිශ්‍රණයේ පුරාම සංඝටකවල ස්වභාවය ඒකාකාරයි. ඝන ලුණු ද්‍රාවණය. දැන් ලුණු ද්‍රාවණය උඩින් බැලුවත්, මැදින් බැලුවත්, පහළින් බැලුවත් එකම වර්ණයනේ. ලුණු ද්‍රාවණය උඩින් රස බැලුවත්, මැදින් රස බැලුවත්, පහළින් රස බැලුවත් එකම ලුණු රස නෙන්නේ. වෙනස් වෙනවද? නැහැ. අන්න සමජාතීය මිශ්‍රණය. කොහොමද අපිට කියන්නේ? මුළු මිශ්‍රණයේ පුරාම සංඝටකවල සංයුති හා ගති ලක්ෂණ සමානව පවතින මිශ්‍රණ. ලියන්න. සමානව පවතින මිශ්‍රණ. රූල් තුනක් තියෙනවා. හරි. එහෙනම් යා විෂම ජාතීය මිශ්‍රණ වලට මම උදාහරණ කියන්න යන්නේ නැහැ පුතේ. සමජාතීය මිශ්‍රණ වලට ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය නේද? හරි. ඔය මේ ආභරණ තන්න රත්තරන් මේක සමජාතීය මිශ්‍රණයක්. ඇයි? මේක සමජාතීය වෙන්නේ? මේක සංඝටක දෙකක් තියෙනවා. එකක් තඹ, අනිත් එක රත්තරන්. ඒතර මේ තඹයි රත්තරණුයි මිශ්‍ර වෙලා තියෙන්නේ එකම විදියට. දැන් ඉස්සරහින් මේ මාළේ කපලා කෑල්ලක් ගත්තම එතන තඹ වැඩි වෙලා තව පැත්තකින් කෑල්ලක් කපලා ගත්තම එතන රත්තරන් වැඩි වෙලා එහෙම එකක් වෙනවද? නෑනේ. මේ මිශ්‍රණයේ තියෙන සංඝටක ඒකාකාරව ව්‍යාප්ත වෙලා මිශ්‍ර වෙලා තියෙනවා. අන්න සමජාතීය මිශ්‍රණ. හරි. මේ බලන්න මෙන්න මේ වාක්‍යයත් ලියා ගන්න මෙතනට කමන්නේ. මේ සමජාතීය මිශ්‍රණ වලටත් නමක් දානවා අපි. හරියට නිකන් විෂම පරමාණු කණු වලට නමක් දැම්මනේ සංයෝග කියලා. ඒ වගේ සමජාතීය මිශ්‍රණ වලට නමක් දානවා ද්‍රාවණ කියලා. දැන් මොකක් හරි ද්‍රාවණයක් කියලා කිව්වොත් ඔයා කල්පනා කරනවා රයිට් මේක සමජාතීය මිශ්‍රණයක්. සමජාතීය මිශ්‍රණයක්. රයිට් ඒ වාක්‍යය ලියන්න. සමජාතීය මිශ්‍රණ ද්‍රාවණ ලෙස හැඳින්වෙන්නේ. දැන් මේ ගැන මාසයක් විතර කතා කරන්න ඕන 11 ශ්‍රේණියේ මිශ්‍රණ ගැන නේ මිශ්‍රණ ගැන මාසයක් විතර කතා කරන්න තියෙනවා අපිට. ඒක නිසා දැන් වැඩි මිශ්‍රණ ගැන අවබෝධයක් ගන්න ඕනේ නැහැ ඔයා. පදාර්ථයේ ව්‍යුහේනේ පාඩමේ නම නේ. එහෙනම් අපි මේ පිළිබඳ අවධානය යොමු කරමු. මේකත් ඉතින් දැනගෙන යන්න. ලේසියි. හරි. විෂම ජාතීය මිශ්‍රණයක් කියන්නේ හරිනේ ඉතින්. සංඝටකවල මිශ්‍රණයේ සංඝටකවල පැතිරීම ඒකාකාර නැහැ. ඒකාකාර නැහැ. තැනින් තැනට වෙනස් වෙනවා. තැනින් තැනට වෙනස්. කොන්ක්‍රීට් මිශ්‍රණය. විෂම ජාතීය. තැනින් තැනට මිශ්‍රණයේ ස්වභාවය වෙනස් වෙනවා. තව ගත්තොත් එහෙම මොනවාද විෂම ජාතීය මිශ්‍රණයකට ෆෘට් සලාඩ් එක. ෆෘට් සලාඩ් එක නේ. හැම තැනම ඒකාකාර විදියට අර මිදි කැලි ටික එහෙම නැත්තම් මොනවාද කෙසෙල් කැලි ටික ව්‍යාප්ත වෙලා තියෙනවද? නෑනේ. සමහර තැන්වල කෙසෙල් වැඩි. සමහර තැන්වල පැපොල්මයි නේ. එහෙම වෙනවනේ. හරි. ඒ කියන්නේ ඒක විෂම ජාතීය නේ. ඒ කියන්නේ ඒක විෂම ජාතීය. මේ තැනින් තැනට ස්වභාවය වෙනස් වෙනවා. හරි. හරි. මිශ්‍රණයේ පුරාම සංඝටක ඒකාකාරව පැතිරී නැති මිශ්‍රණ. සංඝටක ඒකාකාරව පැතිරලා නැහැ. හරිද දරුවෝ? හරි. එහෙනම් දැන් තමයි වතුරට බහින්න යන්නේ අපි. ඒ කියන්නේ නාන්න යන්නේ දැන්. හරි. ඒ කියන්නේ පුතේ පාඩම තුලට පිවිසෙන්නේ දැන්. කියන්නේ ඊළඟ කොටසෙන් තමයි පාඩම තුලට පිවිසෙන්නේ. මේ මොකද්ද? පරමාණු ඇටම්ස් ගැන කතා කරන්නයි යන්නේ. මේක තමයි මෙතනින් එහාට තමයි පාඩමේ ප්‍රධාන සහ වැදගත්ම කොටස යන්නේ මෙතනින් එහාට. හරි. එහෙනම් මෙතනින් එහාට අවධානය වැඩි කරන්න ඔයාගේ. හරි. පරමාණු එහෙම නැත්නම් ඇටම්. ඔයා දන්නවා පදාර්ථයේ තැනුම් ඒකකයේ පරමාණුව. අපි දන්නවනේ. පදාර්ථයේ තැන්ලා තියෙන පරමාණු වලින්. ඒක අපි දන්නවා. හරි. එතකොට දැන් මේ පරමාණු වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇටොම් කියන එක. පරමාණු වලට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ඇටොම් කියන එක. ඔය ඇටොම් කියන වචනේ එන්නේ ග්‍රීක වචනයකින්. ඒ වචනේ තමයි ඇටමෝස් කියන වචනේ. ඔක්කොම ඇට තියෙනවා. හරි. ඇටමෝස් කියන ග්‍රීක වචනයෙන් තමයි එන්නේ ඉංග්‍රීසි වචනේ ඇටොම්. ඇටොම් කියන්නේ. හරි. ඔය ඇටමෝස් කියන ග්‍රීක වචනේ තේරුම දරුවෝ තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කියන එක. තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ කියන එක. right? ඉතින් ඒක ඉංග්‍රීසියට ආවම ඇටොම් වුණා. ඉතින් පුතේ පදාර්ථයේ තැනුම් ඒකකය තමයි පරමාණු. පදාර්ථයේ තැනුම් ඒකකය වෙන්නේ පරමාණුව. එතකොට පරමාණුව කියන වචනේ එන්නේ සිංහල වචනේ පරමාණු පරම අණුව. දැන් කියනවා පරම
අපි කියමු මොකද්ද පරම සත්‍ය. පරම සත්‍ය කියලා කියන්නේ ඒක තමයි සත්‍ය ඊට වැඩිය සත්‍යයක් නැහැ. ඒ වගේ අදහසක්. ඒ වගේ තමයි පරමාණු. ඒක තමයි කුඩාම එක ඊට වැඩිය එකක් නැහැ. ඕකෙන් ඉංග්‍රීසි වචනයෙන් ඇටම් කියන එක. ඕකෙන් ග්‍රීක වචනේ ඇටමෝස් කියන එක. එතන තමයි ඔගේ ආරම්භය. තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කියන අදහස. හරිනේ? හරි. එතකොට පරමාණුව කියන එක තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ කියන එක ඉස්සෙල්ලාම කිව්වේ ප්‍රකාශයක් විදියට ජෝන් ඩෝල්ටන්. ජෝන් ඩෝල්ටන් කිව්වා රයිට්. මේ විශ්වයේ තියෙන සියලුම පදාර්ථ නිර්මාණය වෙන්නේ පරමාණු වලින්. පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ. පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ. ඔක තමයි මේ ඩෝල්ටන් කිව්වේ. හරි? ජෝන් ඩෝල්ටන් කිව්වේ. හරි. හැබැයි නූතන විද්‍යාඥයෝ බැලුවා ඩෝල්ටන් ඕක කිව්වට මේ ඇත්ත දන්නේ නැහැනේ පරමාණු ASCII තව මොනවා හරි තියෙනවද දන්නේ නැහැ කියලා හොයන්න පටන් ගත්තා. හොයනකොට මෙන්න පරමාණු ASCII තව දේවල් තියෙනවා. එකක් නෙමෙයි ಜಾති තුනක් තියෙනවා. එහෙනම් ඩෝල්ටන්ගේ අර පරමාණුකවාදයෙන් ඉදිරිපත් කරපු පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ කියපු එක අද බොරුවක් වෙලා තියෙනවා. අද ඒක පට්ටපල් බොරුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් පුතේ මේ පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන්. පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන්. ඔය පරමාණුවේ ඇතුලේ තියෙනවා තව උපපරමාණුක අංශු තුනක්. උපපරමාණුක අංශු තුනක් තියෙනවා. ඒවා තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. අන්න පරමාණුවක් ඇතුලේ තියෙන උපපරමාණුක අංශු තුන. හරි? එහෙනම් පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන්. ඕනනම් පරමාණු ASCII ඉලෙක්ට්‍රෝන ටික අරගෙන, ප්‍රෝටෝන ටික අරගෙන, නියුට්‍රෝන ටික අයින් කරන්න පුළුවන්. ඉතින් මේවට කියනවා පරමාණු උපපරමාණු අංශු කියලා. හරි. රයිට්. ඉතින් මේවා හොයාගන්න මෙන්න මේ කට්ටිය. ඉලෙක්ට්‍රෝනේ හොයාගන්නේ ජේ.ජේ. තොම්සන්. ප්‍රෝටෝනේ හොයාගන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නියුට්‍රෝනේ හොයාගන්නේ ජේම්ස් චැඩ්වික්. ඊට මේ අංශු වලට මේවා උපපරමාණුක අංශු. මේවට තියෙනවා ආරෝපණ. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ. හැම වෙලාවෙම මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝනයක් ඍණ ආරෝපිතයි. ප්‍රෝටෝනයක් ධන ආරෝපිතයි. ප්‍රෝටෝනයක් හැම වෙලාවෙම ධන ආරෝපිතයි. නියුට්‍රෝනයකට ආරෝපණයක් නැහැ. නියුට්‍රෝනයකට ධන හෝ ඍණ ආරෝපණයක් නැහැ. කියන්නේ එයා උදාසීන. එයා උදාසීන වෙනවා. හොඳයි. මේ නම් නම් අහන්නේ නැහැ හරිද? විද්‍යාඥයෝ හොයාගත්ත විද්‍යාඥයන්ගේ නම් නම් අහන්නේ නැහැ. හැබැයි මේ ආරෝපණය නම් ඉතින් මතක තියාගන්න ඕන. ආරෝපණය මතක නැත්නම් ඉස්සරහට මෙලෝ දෙයක් කරගන්න බැරුව යනවා. හරි? ඉතින් මාර්ලි ලේසියි ඉතින් ඉලෙක්ට්‍රෝනේ ඍණ, ප්‍රෝටෝනේ ධන, නියුට්‍රෝනේට ආරෝපණයක් නැහැ. හරි? ඔන්න කියනවා පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. ඒ කියන්නේ පරමාණුවක ඉන්න ඍණාරෝපණ ඉලෙක්ට්‍රෝන, ධනාරෝපණ ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. ඒකට එහෙම ගත්තම එහෙම දැන් ආරෝපණ ಜಾති ධන ඍණයි ASCII තියාගෙනත් සමස්ත පරමාණුවක් ගත්තොත් එයා උදාසීනයි. ඒ කියන්නේ දැන් ඔවුන් තුන්දෙනාම ඇතුලේ ඉන්නවා පරමාණුවේ ඇතුලේ ඉන්නවා. ඒ පරමාණුව සලකුවොත් අපි කියන්නේ මේ පරමාණු උදාසීන. විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා කියනවා. දැන් කියලා දෙන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් එහෙම වෙන්නේ ඇයි කියලා කියලා දෙන්නම් මම. පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීන වෙන්නේ ඇයි? දැන් ඔයාලට මතකයි මේක 9 දිත් ඉගෙනුවා හරි. දැන් මේ මෙහෙම කතාවක් තියෙනවනේ පුතේ. මොකද්ද? පරමාණුවේ ඉන්න ප්‍රෝටෝන ගානට මේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ප්‍රෝටෝන 10යි ඉලෙක්ට්‍රෝන කීයද 10යි. ඉලෙක්ට්‍රෝන 5යි ප්‍රෝටෝන කීයද 5යි. ඉලෙක්ට්‍රෝන 25යි ප්‍රෝටෝන 25යි. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. right. අපි දන්නවා ප්‍රෝටෝනයක ආරෝපණය ධන, ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ. එතකොට ධන 25යි ඍණ 25යි කියන. උත්තරේ බිඳුවයි. උත්තරේ බිඳුවයි. ධන 25ට ඍණ 25 කැපිලා යනවා. ඒ කියන්නේ කාටවත් මේක ඇස්සේ ලොක්ෙක් වෙන්න බෑ. ඒ කියන්නේ පරමාණුව ධන ආරෝපණයක් කරන්න, පරමාණුව ඍණ ආරෝපණය කරන්න එහෙම එකක් කරන්න බෑ. ඇයි? දෙන්නම ධනයි ඍණයි දෙන්නම සමානව ඉන්නේ. එහෙනම් මුන් දෙන්න සමානව ඉන්නකොට කාටවත් එකෙක් ලොකු වෙන්න බෑනේ. ධන ආරෝපණයක් වෙන්නවත් ඍණ ආරෝපණයක් වෙන්නවත් බෑ. ඒ නිසා දරුවෝ සමස්තයක් විදියට පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඇයි කියලා ඇහුවොත් ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒ වගේම ප්‍රෝටෝනයක ආරෝපණය ධන, ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ. එහෙනම් ධන ගානට ඍණ ගානක් තියෙනවා. ඒ නිසා පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීන
වෙනවා. හරි. එතකොට මේ පරමාණුවේ මධ්‍ය කොටසට අපි කියනවා න්‍යෂ්ටිය කියලා. පරමාණුවේ මධ්‍ය කොටසට අපි කියනවා න්‍යෂ්ටිය කියලා. හරි. මේ න්‍යෂ්ටිය සමන්විත වෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින්. හරි. ඔන්න ඔය කැලේ ලියවෙන්න ඕන පුතේ උතන. ලියන්න. පරමාණුවක මැද කැලලට අපි කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටි කියලා කැලලක් තියෙනවා. පරමාණුවේ මැද න්‍යෂ්ටි කියලා කැලලක් තියෙනවා. ඔන්න මේ න්‍යෂ්ටිය කියන කොටසේ අර උපපරමාණු අංශු දෙකක් තියෙනවා. එකක් ප්‍රෝටෝන අනිත් එක නියුට්‍රෝන. ලියන්න ඔබේ. ඊළඟට ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. නියුක්ලියෝන කියන්නේ මොනවද කියලා? නියුක්ලියෝන. හරිම ලේසි. අර පරමාණුවේ න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝන වලටයි කවුද අනිත් එක්කෙනා? නියුට්‍රෝන වලටයි අපි කියනවා පොදුවේ ඒ දෙන්නව එක්ක ගත් කල අපි කියනවා නියුක්ලියෝන කියලා. පරමාණුවක මැද කෑල්ල න්‍යෂ්ටිය. න්‍යෂ්ටියේ ඉන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. මුන් දෙන්නට කියනවා උඹලගේ නම තමයි නියුක්ලියෝන. උඹලා දෙන්නට අපි කියනවා නියුක්ලියෝන කියලා. එහෙම කියන්න පුළුවන්. මැද ඉන්න න්‍යෂ්ටියේ දෙන්න එකම ළඟනේ ඉන්නේ. ඒතර ඒ දෙන්නට උඹලා දෙන්න නියුක්ලියෝන කියලා කියනවා. හරි. එහෙනම් නියුක්ලියෝන කියන්නේ පුතේ පරමාණුවේ න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන හා නියුට්‍රෝන පොදුවේ. sorry. පරමාණුවේ න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන හා නියුට්‍රෝන පොදුවේ අපි කියනවා නියුක්ලියෝන කියලා. නියුක්ලියෝන කියලා කියනවා. right. ලියනවාද අපි එක? නියු. හරි. එහෙනම් ඔන්න නියුක්ලියෝන කියලා අපි කියනවා මේ පරමාණුවේ න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝනයි නියුට්‍රෝන වලටයි. හොඳයි. ඊළඟට පුතේ දැන් මේ පරමාණුව මේ කියන්නේ පරමාණුවේ උපපරමාණු අංශු කොහොමද ඉන්නේ? එහෙම නැත්නම් පරමාණුව කොයි වගේද කියලා විද්‍යාඥයන්ට ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ මේ විද්‍යාඥයෝ කවුරුත් දැකලා නැහැ මේ මොකද්ද අපේ පරමාණුව. පරමාණුව බලන්න බෑ මේ අපි දන්න කියන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පවා. ඊටත් එහා ගියපු පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ කියලා જાතියක් තියෙනවා පුතේ. අන්න ඒ වගේන් තමයි බොහොම ඒකත් ඉතින් පොඩියට බලා ගන්න පුළුවන් වෙන්නේ. උපපරමාණු අංශු නම් කොහොමද දැකීම හරිම අමාරු. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන දැක් ගන්න බෑ. හරි. ඒ නිසා ඒවා හැසිරෙන විදිය තීරණය කරලා ඒ දත්ත අරගෙන මේ පරමාණුව පිළිබඳ ආකෘති ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේ වගේ වෙන්න ඇති කියලා ආකෘති ඉදිරිපත් කරා. ඒ ආකෘති වලින් දැනට පිළිගන්න ආකෘතිය. හරි. දැන්ට පිළිගන්න ආකෘති ඉදිරිපත් කරන්නේ නවසීලන්ත ජාතික අර්නස් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා විසින්. රදර්ෆර්ඩ් තමයි ඉදිරිපත් කරන්නේ දැන්ට අපි පිළිගන්න ආකෘතිය. මේ ආකෘතිය නම තමයි පුතේ ග්‍රහ ආකෘතිය. දැන් ග්‍රහ ආකෘතිය කියන එකේ වචනේ තියෙනවා. ඒ කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේ තමයි පරමාණු. සෞර ග්‍රහ මණ්ඩලය වගේ තමයි පරමාණු. එයා ඒක කියුවේ මෙහෙමයි. එයා කිව්වා පරමාණුවක මධ්‍ය කොටසක් තියෙනවා. ඒ කොටසට කියනවා න්‍යෂ්ටිය කියලා. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ හරියට සූර්යයා වගේ. ඒකට අපි කියන්නේ න්‍යෂ්ටිය. හරි? අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ නම් අපි කියනවා සූර්යයා කියලා. ඔයා දන්නවා සූර්යයා වටේ ග්‍රහලෝක කැරකෙනවා. ආන්න ඒ විදිහට මේ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. එතකොට සර් ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කොහෙද ඉන්නේ? මං ඉස්සෙල්ලා කිව්වා ඒ දෙන්න ඉන්න තැන. ඒ දෙන ඉන්නේ න්‍යෂ්ටිය. ඒතර මේ න්‍යෂ්ටිය වටේට අර ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. න්‍යෂ්ටිය ස්ථාවරව මැදට වෙලා ඉන්නවා අපේ සූර්යයා ඉන්නවා වගේ. හරි. න්‍යෂ්ටියේ ඉන්න උපපරමාණු අංශු දෙකක්. එකක් ප්‍රෝටෝන අනිත් එක නියුට්‍රෝන. වටේට ඉලෙක්ට්‍රෝන කැරකින්. ඉතින් මේ ආකෘතියට කිව්වා පුතේ ග්‍රහ ආකෘතිය කියලා. දැන් ඔයාලට මේක පරමාණුවක් නිකන් අපේ සත්‍ය උදාහරණයකින් කියලා දුන්නොත් මෙහෙම කියලා දෙන්න. ඔයා හිතන්න ලොකු ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක්. හරි. මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක තමයි පරමාණු. හරි. ඔයා මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක මැද ගිහිල්ලා අබ ඇටයක් තියෙනවා. හරියටම මැද ගිහිල්ලා තියෙනවා අබ ඇටයක්. අබ දන්නවනේ අබ ඇටයක් ගිහිල්ලා තියෙනවා. එතකොට පුතේ අන්නේ අබ ඇටේ තරම් කුඩා ප්‍රදේශයක් තමයි න්‍යෂ්ටිය. අබ ඇටේ තරම් අර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ මැද ගිහිල්ලා අබ ඇටයක් තිබ්බම අන්නේ තරම් කුඩා ප්‍රදේශයක් තමයි න්‍යෂ්ටිය.
සර් ඒ තරම් කුඩා ප්‍රදේශයකද ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නේ. ඔව්. ඔව්. ඒ තරම් කුඩා ප්‍රදේශයක තමයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නේ. ඉතා කුඩා ප්‍රදේශයක මේ න්‍යෂ්ටිය කියලා කියන්නේ ඉතා කුඩා ප්‍රදේශයක්. ඒකේ තමයි ඉන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. අර විශාල හිස් අවකාශය තුල අර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ වටේ හිස් අවකාශ වැඩිනේ. අන්න ඔය අවකාශය තුල ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝනත් ගොඩක් නැහැ. ඉලෙක්ට්‍රෝන පරිමුණොත් 100ක් 120ක් විතර තමයි තියෙන්නේ. හරිනේ. ඒකට ඒවා අර ග්‍රවුන්ඩ් එකේ වටේ කැරක් ඉන්නවා. මේ න්‍යෂ්ටිය වටේ අර අබෑටේ වටේ කැරක් ඉන්නවා. හරි. ඒකට තේරුම් ගන්න දරුවෝ පරමාණුවක් කියලා කියන්නේ අතිශය හිස් අවකාශ ගොඩක්. ඔයා හිතා ගන්නකො right. දැන් ඒක නිකන් හරියට මෙහෙම හිතන්න. ඔයා හිතන්න අබෑටයක් ගිහලා මැදින් තිබ්බේ ඒ තමයි න්‍යෂ්ටිය. ඊළඟට අබෑට 5ක් විතර කැරකෙනවා වටේට ග්‍රවුන්ඩ් එකේ වටේට කැරකෙනවා අබෑට 5ක් විතර. හරි. නැත්නම් අබෑට 100ක් කැරකෙනවා කියන හිතන්නකො. උඩරිම අබෑට 100ක් කැරකෙන්න පුළුවන්. හරි. 100ක් කැරකෙනවා වටේ. හරි. දැන් අබෑට 100ක් කියලා කියන ගණන් ගන්න බැරි තරම් ප්‍රමාණයනේ. ඒතර බලන්න හිස් අවකාශ කොච්චර තියෙනවද කියලා. එහෙනම් පුතේ පරමාණුවේ හිස් අවකාශ වැඩි. හිස් අවකාශ වැඩි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර් දැන් මේ රූපෙකුත් ඇඳලා තියෙනවා බලන්නකො මේකේ ලබු ගෙඩියක් වගේ න්‍යෂ්ටියක් තියෙනවනේ. එහෙනම් සයිස් එකට කියලා. හරි. එහෙම ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් පුතේ දැන් අපිට දැන් මේක පෙන්වන්නත් තිබේ. ඕකේ අබෑටයක් වගේ එකක් ඇඳලා ඉවරලා ඒක ඇස්සේ ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා පේන්නෙත් නැහැ දන්නෙත් නැහැනේ. ඉතින් ඒක නිරූපණය කරන්න වෙන්නේ මෙහෙම තමයි. හරි. ටිකක් ලොකෝට ඒක අඳින්න වෙනවනේ. ඒක නිරූපණය ඔහොම සයිස් එකට තිබ්බට ඒක අර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ අබෑටයක් තිබ්බම වගේ පොඩි ප්‍රදේශයක් කියන එක ඔයා ඔලුවට දාගන්න ඕනේ. හරිනේ? හරි. දැන් මොකද්ද කියන්නේ? හරි. දීලා තියෙන්නේ ඒකනේ. අපිට අඳින්න තියෙනවා එහා පැත්තේ. එහා පැත්තේ ග්‍රහාකෘතිය අඳින්න තියෙනවා. හරි. ග්‍රහාකෘතිය අඳින්න තියෙනවා. හරි. ඒතර මෙන්න මේ ග්‍රහාකෘතිය ඇඳ ගන්න ඕන ඔයා. හරි. ග්‍රහාකෘතිය ඇඳ ගන්න පස්සේ ක්ලාස් එක ඉවරලා ඇඳ ගන්න ඔය කොටුව තුල. හරි. මේ ආකෘතිය හරි අච්චු පොතෙත් ඇති ආකෘතියක් ඒක හරි ඇඳ ගන්න. දැන් මේක ඔලුවට දාගන්න. මොකද මෙන්න මේක හරි. මෙන්න මෙහෙම රවුන්ඩ් නෑ හරිද? මේ ඉලෙක්ට්‍රෝන යන ගමන් මාර්ගවල තමයි මේ ඇඳලා තියෙන්නේ. එහෙම නෑ හරි පාරවල් ඇඳලා නෑ. නේ? ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ අර ට්‍රැක් තියනවා වගේ එහෙම නෑ. හරි. ඉතින් අපි හරියටම හරි සූර්යයා වටේ ග්‍රහලෝක කැරකෙනවා. පාරවල් නෑ නේ. අන්නේ ග්‍රහලෝක වගේ තමයි ඉලෙක්ට්‍රෝන කැරකෙන්නේ. ග්‍රහලෝක වගේ තමයි ඉලෙක්ට්‍රෝන කැරකෙන්නේ. හරි. හරි. එහෙනම් එතන අඳින්න ඕන ග්‍රහාකෘතිය. එතන ග්‍රහාකෘතිය අඳින්න ඕන. හරි. හරි. මේ තියෙන්නේ ඔන්නනේ කොනැස්ටි. ඕ පිටන්නේ. ඔන්න ඉලෙක්ට්‍රෝන වටේට ඉන්නවා. ඔය ඉලෙක්ට්‍රෝන. මේන න්‍යෂ්ටි. න්‍යෂ්ටි ඉන්නවා. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. දෙන්නට කියනවා නියුක්ලියෝ නෑ. ග්‍රහාකෘතිය ඉදිරිපත් කරන්නේ පුතේ අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ් මොකද්ද කිව්වේ? රයිට්. පරමාණුවක් නම් මෙන්න මේ වගේ කිව්වා. එයා කිව්වා හරියට නිකන් සෞරග්‍රහ මණ්ඩලය වගේ. මැද න්‍යෂ්ටිය කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒක හරියට නිකන් අපේ සූර්යයා වගේ වටේට ඉන්නවා කවුද අපේ ඉලෙක්ට්‍රෝන ටික. ඉලෙක්ට්‍රෝන ටික වටේට ඉන්නවා. හරියට නිකන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටේ ග්‍රහලෝක ටික ඉන්නවා වගේ. ඔච්චරයි නීල් බෝර් මේ කවුද අර්නස්ට් රදර්ෆර්ඩ් කිව්වේ. ඊට පස්සේ නීල් බෝර් පොඩ්ඩක් ඕක දිහා බලලා එයා කියනවා මොකද්ද? එයා කියනවා රයිට්. ධනාරෝපිත න්‍යෂ්ටිය වටේ අපි දන්නවා න්‍යෂ්ටිය ධනාරෝපිතයි කියලා. ওই දරුවන්ට මම ගිය සතියේ කියලා දුන්නා. ඇයි ධනාරෝපිත වෙන්නේ න්‍යෂ්ටිය? න්‍යෂ්ටියේ ඉන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝන ධනාරෝපිතයි නියුට්‍රෝන උදාසීනයි. එහෙනම් සමස්තයක් විදිහට න්‍යෂ්ටිය ධනාරෝපිතයි. අන්න දරුවෝ හරි. ඒතර වටේට ඉලෙක්ට්‍රෝන ඉන්නවා කියලා විතරයි අපි කිව්වේ. දැන් නීල් බෝර් මොකද්ද කියන්නේ? අර න්‍යෂ්ටිය වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන හරියට නිකන් ග්‍රහලෝක වටේ කැරකෙන මේ සූර්යයා වටේ කැරකෙන ග්‍රහලෝක වගේ න්‍යෂ්ටිය වටේ කැරකෙනවා කියලා කිව්වා. නිකන් නෙමෙයි කැරකෙන්නේ. එයා කැරකෙන්නේ නිශ්චිත කක්ෂවල. මේ ඉලෙක්ට්‍රෝන කැරකෙන්නේ නිශ්චිත කක්ෂවල. ඒගොල්ලන්ට තියෙන ගමන් මාර්ග තියෙනවා. හරියට නිකන් පෘථුවියට සූර්යයා වටේ යන්න ගමන් මාර්ගයක් තියෙනවනේ. එයා ෂෝට් කට් දාලා එහෙම නැත්නම් ඊට වැඩිය වෙනස් පාරක මේ අවුරුදු දෙක පාරක යනවා. කම්මැලි හිතිලා ඊළඟ අවුරුද්ද වෙන පාරක යනවා. එහෙම වෙන්නේ නැහනේ. හැම අවුරුද්දෙම යන්නේ එකම කක්ෂයක. ආන්න ඒ වගේ තමයි පුතේ ඉලෙක්ට්‍රෝන. මේ න්‍යෂ්ටිය වටේ තියෙන ඉලෙක්ට්‍රෝන නිශ්චිත කක්ෂවල. ඔය කක්ෂවලට තව කියනවා කවච කියලා. එහෙම නැත්නම් ඔයාලට කියනවා ශක්ති මට්ටම් කියලා. එහෙනම් මේ කවචවල හරි නිශ්චිත ශක්ති මට්ටම් වල හරි මේවා ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. දැන් ඔයාලට මේ රූප සටහන බැලුවමත් වැඩේ තේරෙනවා නේද? දැන් කොහොම ඇඳලා නැහැ. ඒ කියන්නේ මේ නිකන් අර ට්‍රැක් ඇඳලා තියෙනවා වගේ ග්‍රවුන්ඩ් එක එහෙම ඇඳලා නැහැ. නිකන් අපිට අර අද්දෙනේ පහසුව තකා අපි මේ විදිහට ඇඳ ගන්නවා. එතකොට අපිට පේනවා දැන් මේ ඉලෙක්ට්‍රෝන යන ගමන් මාර්ගනේ. දැන් අපිට පේනවා මේ
මේ ඉලෙක්ට්‍රෝනය යන්නේ කොහොමද? මේන්න මෙහෙම ගිහලා ඕන්න ඔහම යනවා නේ. දැන් වෙන ඉලෙක්ට්‍රෝනයක් සැලකුවොත් ඒක එහෙම යනවා. රයිට්? ආන්න එහෙම නිශ්චිත කක්ෂවල මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියන එක කිව්වේ කවුද? නීල් බෝර්. ටර්නස් රදර්ෆර්ඩ් කිව්වේ ග්‍රහාකෘතිය. නීල් බෝර් කිව්වේ ග්‍රහාකෘතියේ දක්නට ලැබුණු න්‍යෂ්ටිය වටේ අන්න ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියලා කිව්වා. ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියලා කිව්වා. හොඳයි දරුවෝ, අපි එතනින් තමයි නැවතුනේ. එහෙනම් අපි අද එතනින් පටන් ගෙන වැඩේ කරගෙන යම්. ඔයා පෙළ ගන්න ටියුට් එකේ 4 වෙනි පිටුව පෙළ ගත්තා නම් හරි. 4 වෙනි පිටුව. එතකොට දැන් ඔන්න එහෙනම් කක්ෂවල කැරකෙනවා. රයිට්. ඔන්න දැන් මෙතින් දැන් තමයි ඔලුවට දාගන්න ඕන කාරණා ටික එන්නේ. න්‍යෂ්ටියේ සිට පිටතට නිශ්චිත ශක්තියකින් යුක්තව ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටයි. එතකොට පුතේ මේ න්‍යෂ්ටියේ ඉඳලා පිටතට කවච පිහිටනවා. එතකොට මේ කවචවල ඉලෙක්ට්‍රෝන ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ ඒ කවච වලට උපරිම ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් පුතේ ඔයා හිතන්න මෙහෙම න්‍යෂ්ටිය ගාවම තියෙන කවචයට කියන්නේ K කවචය. ඊළඟට L, ඊළඟට M, ඊළඟට N. දැන් ඔයා හිතන්න කවුරු හරි ළමයෙක් මැද හිටවලා ඒ ළමයාගේ වටේට අපි රවුන්ඩ් ටිකක් අඳිනවා. ඔයා හිතන්නකෝ මෙහෙම. එතුණ ආන්නේ රවුමේ අර ළමයාට ආසන්නතම රවුමට කියන්නේ K කියලා. හරි. ඊළඟ එක L, ඊළඟ එක M, ඊළඟ එක N. හරි. මේවා තමයි කවච. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 1 2 3 4. ඕනනම් එහෙම නම් කරන්නත් පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. පළවෙනි කවචය, දෙවෙනි කවචය, තුන්වෙනි කවචය, හතරවෙනි කවචය. මේ විදිහට අපිට දැක්වීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් K L M N. හරි. සර් තව කවච නැද්ද කියලා ඔයාගේ හිතේ ප්‍රශ්නයක් එයි. තව කවච තියෙනවා, පස්වෙනි කවච තියෙනවා, හයවෙනි කවච තියෙනවා. හරි. හැබැයි O level මට්ටමට ඒ තරම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉගෙන ගන්න කවච 4ක් සම්බන්ධව පමණයි. හොඳයි. ඊළඟට මේ එක කවචයක් සැලකුවොත්, න්‍යෂ්ටියේ ඉඳලා පිටතට යන මේ කවච සැලකුවොත්, ඒ කවච වලට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. දැන් උදාහරණයක් විදිහට පුතේ K කවචයේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි කවචයේ තියෙන්න පුළුවන් 2යි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන 2යි. දෙකට වැඩි ඉන්න බෑ. ඊළඟ කවචයට යනකොට 8යි. ඊළඟ කවචයට යනකොට 18යි. ඊළඟ කවචයට යනකොට 32යි. 32ක් උපරිම ඉන්න පුළුවන් 4 වෙනි කවචේ. 3 වෙනි කවචේ ඉන්න පුළුවන් උපරිම ගාන 18යි. උපරිම ගාන. හරි. මේ උපරිම කියන වචනේ මාර වැදගත්. හරි. උපරිම කියන වචනේ මාර වැදගත් වෙනවා. රයිට්. එහෙනම් මෙතනින් අපි වැඩේ පටන් ගමු. ලියන්නේ එහෙනම් 4 වෙනි පිටුවේ උඩින්ම න්‍යෂ්ටියේ සිට පිටතට නිශ්චිත ශක්තියකින් යුක්තව ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටයි. හරි. මෙතන හරියට තේරුම් අරගෙන යන්න ඕන මේ තියෙන්නේ උපරිම ගාන. උපරිම ගාන. මේකේ සුළු වෙනසක් වෙන්න පුළුවන් මෙහෙම. සුළු කියලා කියන්නේ ඒක ලොකු වෙනසක්. හරිද? මොකද්ද පුතේ? දැන් මේ කවචවල ඉලෙක්ට්‍රෝන තියෙනකොට ඒක අවසාන කවචයක් වුණොත් එහෙම මේ 18ත් 32ක් පවතින්න බෑ. ඒ කියන්නේ ඒක අවසාන කවචයක් වුණා. දැන් අනිවාර්යෙන් පුතේ මොකද්ද මේ අපේ පරමාණුවකට ශක්ති මට්ටම් 4ක් තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. එහෙම නීතියක් නැහැ. හරි. ශක්ති මට්ටම් ගාන වෙනස් වෙන්න පුළුවන්. ශක්ති මට්ටම් ගාන එකක් වෙන්න පුළුවන්, දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක් ඒක වෙන්න පුළුවන්. හරි. දැන් මම කියවන අපේ සිලබස් එකේ 4යි ශක්ති මට්ටම් අපි කතා කරන්නේ කියලා. එතකොට පුතේ අවසාන කවචයක් වුණොත් එහෙම ඒකේ පවතින්න බෑ 18ක්. හරි. මම එතනට එනවා. හරි. දැන්ට නිකන් ඔළුවේ තියාගන්න රයිට්. උපරිම තියෙන්න පුළුවන් 18 32 තියෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් අවසාන කවචයක් බවට පත් වුණොත් එහෙම 18ක් 32ක් තියෙන්න බෑ. මම ඉදිරියේදී මේ කතා කරනවා. ඔයාලට පොඩ්ඩක් මේ ඔළුව ඇවිස්සු එක විතරයි කරේ. හරි. හරි. මේ ගැන ඉදිරියට මම ආයෙ කතා කරනවා. දැනට මතක තියාගන්න උපරිම ගාන මෙච්චරයි. පළවෙනි එකේ නම් 2යි. ඊළඟ එකේ 8යි, 18යි, 32යි. අවසාන කවචයක් වුණොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන තියෙන එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ ගැන මම ඉදිරියේ සාකච්ඡා කරනවා. හරි. පරමාණු ක්‍රමාංකයේ සම්බන්ධව සාකච්ඡා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. හරිනේ? හරි. දැන් ඔයාලට නිකන් මේක ඇහිලා පුරුදුයි වගේ නේද? අපෝ 9 පන්තියේදී මේක සාකච්ඡා කරලා තියෙන්නේ. හරි. හොඳට සාකච්ඡා කරලා තියෙන්නේ 9 පන්තියේදී පරමාණුක ක්‍රමාංකය. හරි. දැන් මෙන්න 10 පන්තියේත් කතා කරනවා. ඕ ලෙවල් වලට එන්නේ නැද්ද? අනිවාර්යෙන් එනවා. රයිට්? ඉතින් මේකේ ඇති දෙයක් නැහැ නේ. සමහර දරුවෝ මේක පටල ගන්නවා. රයිට්? පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද දරුවෝ? මේ බලන්න. මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටිය අඩංගු ප්‍රෝටෝන ගාන. මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන තමයි පරමාණු ක්‍රමාංකය කියලා අපි කියන්නේ.
right? දැන් අපි මේකත් දන්න ඕනේ. උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්න සමානයිනේ. අපි දන්නවා ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි කියන එක. ඒතකොට කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන ගාන අපිට දීලා පරමාණු ක්‍රමාංකය ඇහුවොත් අපිට පුළුවන් උත්තරේ දෙන්න. ඇයි? ඉලෙක්ට්‍රෝන ගානමයි ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන තමයි මොකද්ද? පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ. හරි. එහෙනම් එහෙම උත්තරේ හදාගන්නත් පුළුවන් අපිට. හරි. එහෙනම් උදාසීන පරමාණුවක එහෙම වෙනවා. හොඳයි. අපි ලියමු දෙහනම්. කොටුවේ අස්සේ ලියන්න මෙහෙම. උඩ වාක්‍ය ලියන්න. මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන ගණන එම මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකයයි. පහළ තනි රූල්ට එන්න. උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්නට සමාන වේ. මෙන්න උදාහරණය. හයිඩ්‍රජන් පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගන්න එකයිලු. හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනත් එකක් තියෙනවා. එහෙනම් ප්‍රෝටෝන එකයි නැති ඉලෙක්ට්‍රෝන කොහොමත් එකක් වෙන්න බෑ. හරි. එම නිසා හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය එකයි. ප්‍රෝටෝන ගන්න තමයි පරමාණු ක්‍රමාංකය කියන්නේ. ඔක්සිජන් පරමාණුවක ප්‍රෝටෝන 8ක් තියෙනවා. ප්‍රෝටෝන 8යි. ඉලෙක්ට්‍රෝනත් 8ක් තියෙනවා. ඒක ඉතින් කියන්න දෙයක් නෙවෙයි. ඔයාලට තේරෙනවා. රයිට්. ඉලෙක්ට්‍රෝන ගානම තමයි ප්‍රෝටෝන ගාන වෙන්නේ. එබැවින් ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8ක් වෙනවා කියලා කියනවා. ඉතින් හරීම සරලයි. හරි. න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝන ගාන තමයි පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය. හරිනේ? හරි. ඊළඟට යන් ස්කන්ධ ක්‍රමාංකය කියලා දෙයක් සාකච්ඡා කරන්න. ස්කන්ධ ක්‍රමාංකය. පුතේ පරමාණුවක ස්කන්ධය අපිට ගණන් ගන්න බැරි තරම් කුඩායි. ගණන් ගන්න බැරි තරම් කුඩායි. හරි. එතකොට මේ පරමාණුවේ අස්සේ තියෙන උපපරමාණුක අංශු වල ස්කන්ධය ඊටත් වැඩිය කුඩා. ඊටත් වැඩිය කුඩා. හරිනේ. ඒතර ඔයාලට කිව්වා මතකද දරුවෝ දැන් අපි ගත්තොත් එහෙම පරමාණුවක න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝනයක ස්කන්ධය එකයි කියලා. එකමඩ කියමු අපි ප්‍රෝටෝනයක ස්කන්ධය එකයි කියලා. එහෙම කිව්වම නියුට්‍රෝනයක ස්කන්ධයත් එකක් වෙනවා. මොකද මේ දෙන්න නිකන් ආසන්න වශයෙන් සමාන නිසා. ආසන්න වශයෙන් සමානයි. ප්‍රෝටෝනයක ස්කන්ධය එකයි නම් නියුට්‍රෝනයක ස්කන්ධයත් ඒ ගානම තමයි. දැන් උදාහරණයක් මම ග්‍රෑම් වලින් ගත්තොත් ප්‍රෝටෝනයක් ග්‍රෑම් 5යි නම් මම නිකන් කියන්නේ හරි එහෙම වෙන්නේ නැහැ. ප්‍රෝටෝනයක් ග්‍රෑම් 5යි නම් නියුට්‍රෝනයත් ග්‍රෑම් 5යි. නියුට්‍රෝනයක් ග්‍රෑම් 5ක් වෙනවා. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කොහොමද අර ප්‍රෝටෝනයකට සාපේක්ෂව? 1840න් එක් ගුණයයි. ඒ කියන්නේ අර ප්‍රෝටෝනයේ ස්කන්ධය 1840කට කඩලා ඒකෙන් එක ගුණයක් තමයි ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය වෙන්නේ. අන්න දරුවෝ දැන් සමස්තයක් විදියට පරමාණුක ස්කන්ධය ගන්නකොට අපි සමස්තයක් විදියට පරමාණුක ස්කන්ධය අපි ගන්නකොට අපිට ඉලෙක්ට්‍රෝනය අතහරින්න වෙනවා. ඌව ගණන් අරන් වැඩක් නැහැ. මොකද ඌට නිකන් ස්කන්ධයක් නැහැ වගේනේ. නැහැ කියන්නත් බෑ. එතකොට ඌ ශක්තියක් බවට පත් වෙන නිසා. හරි. එහෙනම් ඔයා අයින් වෙන්න කියනවා. ඉලෙක්ට්‍රෝනය අපි ස්කන්ධය ගැන සාකච්ඡා කරනකොට ගණන් ගන්න නැහැ. ගණන් ගන්න නැහැ. එයාව අපි අයින් කරනවා. රයිට්? හරි. එහෙනම් අපි කවුද ගණන් ගන්නේ? අපි ගණන් ගන්න පුතේ කවුද? අපි ගණන් ගන්නවා කවුද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තමයි අපි ගණන් ගන්නෙ. අන්න ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. එකතුව. ඔවුන් දෙන්නගේ එකතුව. අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා mass number කියලා. අපි දාන අකුර ඒ අකුර. ඒ අකුර. මෙන්න පහලින් ලස්සනට තියෙනවා මේ ප්‍රෝටෝන ගන්න දාන නියුට්‍රෝන ගන්න. ස්කන්ධ ක්‍රමාංකය. දැන් ඉලෙක්ට්‍රෝන වලටත් නිකන් පොඩි හරි ලොකු ස්කන්ධයක් තිබ්බනම් ගන්න තිබ්බා ස්කන්ධ ක්‍රමාංකෙට බෑනේ 1840න් එකයි. ඒ නිසා යාව අපි අයින් කරලා තියන්නේ ස්කන්ධ ක්‍රමාංකයට. ඒක නිකන් මුහුදෙන් නිකන් වතුර බින්දක් ගත්තා වගේ මේ ඒක දැනෙන්නේ නැහැ මුහුදට. ඒ නිසා එයා එපා අපිට. රයිට්? එයා අපිට එපා ඉලෙක්ට්‍රෝන අයින් කරන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මෙච්චරයි. පරමාණුක ප්‍රෝටෝනයක හා නියුට්‍රෝනයක ස්කන්ධය ආසන්න වශයෙන් සමානයි. මම කිව්වා ඒක. නියුක්ලියෝන හා සස්නන කල නියුක්ලියෝන කියලා කියන්නේ කවුද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඒ දෙන්න සස්නන කල ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ඉතාමත් කුඩායි. ඉතාමත් කුඩායි. ඒ නිසා මූලද්‍රව්‍ය පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. අන්න දරුවෝ රයිට් හරි. කොටුවේ අස්සේ ලියන්නේ මෙන්න මේ අර්ථ දැක්වීම. රයිට් මේ රතු පාටට තියෙන අර්ථ දැක්වීම. නෑ. ඔහොම නෙමෙයි. කොටුවේ අස්සේ ලියන්නේ ඒක නෙමෙයි. කොටුවේ අස්සේ ලියන්නේ මේ කොටුවේ අස්සේ තියෙන එකම. හරි. කොටුවේ අස්සේ ලියන්නේ මේ කොටුවේ අස්සේ තියෙන එකම.
right ලියාගෙන යන්න. මේ අනිවාර්ය ප්‍රශ්නයක් O level වල. හරි. ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය. හරි. හරි අපරාධයක් මේ දෙක වරද්දගත්තා. ඇයි පුතේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන වල එකතුව. ඉතින් ඔය දෙක හරිම කිසිම තර්කයක් නැතුන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. හරිනේ? හරි. උදාහරණයක් ගන්නකො. මෙන්න බලන්න. සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. සෝඩියම් Na මතකනේ? right. එබැවින් සෝඩියම් වල පරමාණුක ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඕනේ. දැන් පරමාණු ක්‍රමාංකය 11යි කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවනේ. පරමාණු ක්‍රමාංකය හරිය 11ක් තියෙනවා. හරි. සෝඩියම් පරමාණුක නියුට්‍රෝන 12ක් තියෙනවා. නියුට්‍රෝන තියෙනවලු 12ක්. දැන් ස්කන්ධ ක්‍රමාංකය ඇහුවොත් නියුට්‍රෝන ගන්නට ප්‍රෝටෝන ගන්න එකතු කරනවා. 12යි 11යි එකතු කරනවා 23යි. 23. තරලයි. right. හරි. ඊළඟට පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයට දක්වන්නයි සූදානම් වෙන්නේ අපි. සම්මත ආකාරයට. කියන්නේ සම්මතයක් විදිහට මෙහෙම දක්වනවා. ඒක දක්වන්නේ මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් පරමාණු ක්‍රමාංකය දක්වන අකුර Z නේ. ස්කන්ධ ක්‍රමාංකය දක්වන අකුර A. එතකොට පුතේ මේ අපි මූලද්‍රව්‍ය පරමාණුවක මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකයයි දක්වනකොට පරමාණු ක්‍රමාංකය දක්වන්නේ 15න්. 15න් දක්වන්නේ 15න්. දැන් මම එක මතක තියාගෙන ඉන්නේ දැන් 15න් තියෙන්නේ පාදයේනේ. 15න් තියෙන්නේ පාදේ. පාදේ නෑනේ ඔළුවේ නෑනේ. පාදේ තියෙන්නේ 15 තියෙන්නේ. ආන්න එහෙනම් පාදේ පයන්න එන්නේ පටන් ගන්න. එහෙනම් පරමාණු ක්‍රමාංකයත් පයන්න එන්නේ පටන් ගන්න. එහෙනම් එයා 15න් ඉන්න ඕන. එයා 15න් ඉන්න ඕන. හරි. ඉතින් එයා 15න් නම් අනිත් එක්කෙනා ඉහළින්. එහෙනම් කවුද ඉහළින් ඉන්නේ? ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. හරි. හරි. ඒතර මෙන්න මෙහෙමයි දක්වන්නේ. මේ x කියලා මේක මූලද්‍රව්‍යයක් කියලා අපි හිතමු. ඒ කියන්නේ සම්මත එකක් නෙවෙයි හරි. නිකන් අපි හිතමු x කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා කියලා. එතකොට ඒ අකුර උඩින් ස්කන්ධ ක්‍රමාංකය මෙතනින්. පරමාණු ක්‍රමාංකය 15. මෙන්න ඇත්ත උදාහරණයකට එනවා. සෝඩියම් වල 23යිලු. ස්කන්ධ ක්‍රමාංකය අපි ඉස්සර හොයාගත්තා 23යි. පරමාණු ක්‍රමාංකය 11යි. තව ටිකක් මේක ලස්සනයි පුතේ මෙතනට ටිකක් ලං වුණා නා 11 ටිකක් ලං වෙනවා මේ n එකේ පාදයේ පැත්තට 23ත් ලං වෙනවා n එකේ උඩ පැත්තට චුට්ටක් ලං කරන්න හරි චුට්ටක් ලං කරන්න හරි රයිට් මේක තරම් ඈතින් තියන්න එපා හරි එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 23යි පරමාණු ක්‍රමාංකය 11යි හරි ඔයා මේ සෙට් එකම දාගන්න ඕනේ උදාහරණයක් විදියට හරි x කියලා එකක් ගන්න x ගෙත් පුතේ මේ ඒ අකුර ළඟට ගන්න ඒ කියන්නේ x ගේ ළඟට ගන්න ටිකක් හරි Z ගන්න මේ x ගේ ළඟට ටිකක්. හරි. ඇත්ත උදාහරණෙත් එහෙම ගන්න. මේකේ තියෙන මූලද්‍රව්‍ය ටික කියන්නද ඔයාලට මම? දන්නේ නැති දරුවෝ ඇතිනේ. පළවෙනියට ඉන්න පුතේ P කියන්නේ phosphorus. ඔන්න දන්නේ නැත්නම් ලියා ගන්න. phosphorus. හරි. phosphorus. P කියන්නේ phosphorus. Li කියලා කියන්නේ lithium. 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 Mg කියන්නේ magnesium. magnesium. Ca කියලා කියන්නේ calcium. calcium. Cl කියන්නේ chlorine. Cl කියන්නේ chlorine. right. එහෙනම් පුරවමුද වගුව? පුරවන්න. phosphorus වල ප්‍රෝටෝන ගන්න. ඉතින් හරිම ලේසි. ප්‍රෝටෝන කියලා කියන්නේ ප්‍රෝටෝන ගන්න සමානයි පරමාණු ක්‍රමාංකයට පරමාණු ක්‍රමාංකය ලියන්නේ 15න් නේ එහෙනම් 15යි. ආයෙ මොනවත් නැහැ 15යි. දැන් 15යි. වෙන පැනක් ගමු. පැන කැට. කැට කියන්නේ නිකන් පාස්නේ පේන. 15යි. ඔන්න 15යි. right. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගානමයි ඉලෙක්ට්‍රෝන. උදාසීන පරමාණුක එහෙමනේ. ප්‍රෝටෝන ගානම තමයි ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් කීයද? 15යි. 15යි. හරි. දැන් නියුට්‍රෝන. නියුට්‍රෝන. නියුට්‍රෝන ගාන කීයද? කොහොමද නියුට්‍රෝන හොයන්නේ? දැන් ස්කන්ධ පරමාණු ක්‍රමාංක අඩු කරලා ගන්න. ඔව්. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා දරුවෝ. නේ? ඇයි? ස්කන්ධ ක්‍රමාංකයේ ඇතුලේ හැංගිලා ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. දැන් මේ 31 අස්සේ ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නවා. ඒතර 15ත් ප්‍රෝටෝන ඉන්නවා. දැන් 15 කියන්නේ ප්‍රෝටෝන නේ. එතකොට දැන් ඕකේ නියුට්‍රෝන ගාන හොයන්න ඕන නම් අර ප්‍රෝටෝන ගාන අයින් කරගන්න නේ පුතේ. එහෙනම් අපි සරලව කියමුකෝ අය අනම්මනම් මොනවත් වැඩක් නැහැ. උඩ එකකින් යට එක අඩු කරනවා. මොකද උඩ එක ස්කන්ධ ක්‍රමාංකය. මොකද යට එක පරමාණු ක්‍රමාංකය. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාම අපිට එනවා උත්තරේ ඒ තමයි නියුට්‍රෝන ගාන. ඒ තමයි නියුට්‍රෝන ගාන. හරි. හරි. එහෙනම් කියන්න.
31කින් 15ක් අඩු කරාම 16යි 16යි. හොඳයි දරුවෝ 16යි. right. හරි. දැන් ලිතියම් වල ඉතින් මම බලන්නේ මෙතනනේ 15 කීයද 3ක් තියෙනවා. right. එහෙනම් මෙන්න මෙතනට ප්‍රෝටෝන 3ක් තියෙනවා. එයා 3යි නම් ඉතින් මෙයාත් 3යි තමයි. right. හරිනේ. නියුට්‍රෝන නියුට්‍රෝන ගානේ ඉතින් දන්නවනේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. 7න් 3ක් අඩු කරනවා. එතකොට 4යි. උත්තරේ 4යි. හරි. මැග්නීසියම් මං ඉතින් මොනවත් නැහැ පරමාණු ක්‍රමාංකයේ 12 දා ගන්නවා. යා පාදයේනේ. එහෙනම් යා 12 දාමු අපි. right. ඉලෙක්ට්‍රෝනත් ඉතින් ඒ ගානමනේ. උදාසීන පරමාණුක නම් ඒ ගානමනේ. right. එතනත් 12යි. ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය 24යි පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් උඩින් යට ඒක අඩු කරමු. 24න් 12ත් 12යි. සර් මේ ඔක්කොටම එකම ගාන ඇවිල්ලා තියෙනවා. මොකක් හරි අවුලක්ද? නෑ එහෙම අවුලක් නෑ. එහෙම නෙමෙයි. එහෙම එකක් නෑ. එහෙම කන්නේ. හරි. ඊළඟට කැල්සියම්. කැල්සියම් වල 20යි මෙතනට. ප්‍රෝටෝන 20යි. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 20යි. ඊළඟට 40න් 20ක් අඩු කරනවා ඒත් 20යි. එතනටත් එහෙම තමයි එන්නේ. මොනවා කරන්නද? දීලා තියෙනවනේ නේ. හරි. ඊළඟට ක්ලෝරින්. ක්ලෝරින් වල 17යි. එහෙනම් මෙතනටත් 17යි. දරුවෙක් මට කියන්න මෙයාගේ නියුට්‍රෝන ගාන. කියන්න. 18යි 18යි පුතේ 35න් 17ක් අඩු කරන්න තියෙන්නේ 18යි. පුතේ මේවා මොන්ටිසෝරි ගණන්. හරි? හැබැයි විභාගෙට ගියාට පස්සේ මේවා නිකන් වෙන ගණන් වගේ තේරෙනවා. right? එහෙම හිතන්න එපා මොනවා. හරි? එහෙම හිතන්න එපා ලස්සනට තේරුම් ගන්න. හරි? සමහර වෙලාවට අපිට ප්‍රෝටෝන ගාන විතරක් දීලා මේ වෙන හිස්තැන් පුරවන්න එහෙම අනම්මනම් දෙයි. කොහොම දුන්නත් ඔයාට මේක පුළුවන් වෙන්න ඕන. ඔයා මේක තියරිය තේරුම් ගත්තා නම් කොහෙන් දුන්නත් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ පුතේ? හරි. හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා එකක් කතා කරන්න යනවා. දැන් මතකද ඔය පොඩි කාලේ ඉගෙන ගන්නව පත්‍ර වින්‍යාසය. පත්‍ර වින්‍යාසය කියලා කියන්නේ කඳට පත්‍ර සෙට් වෙලා තියෙන ආකාරය. තමයි පත්‍ර වින්‍යාසය කියලා කියන්නේ. හරි. පත්‍ර ටික කොහොමද කඳට සෙට් වෙලා තියෙන ආන්න පත්‍ර වින්‍යාසය. හරි. ඉතින් එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කියන්නේ අර න්‍යෂ්ටි වටේ ඉන්න ඉලෙක්ට්‍රෝන කොහොමද ඉන්නේ? කොයි විදියටද ඉන්නේ කියන එක. දැන් මේ බලන්න පුතේ. මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටි වට අපි හිටි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටා තිබෙන පිළිවෙල. දැන් ගහේ අත්තක කොළ තියෙන පිළිවෙල පත්‍ර වින්‍යාසය නම් පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙන පිළිවෙල තමයි දරුවෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. right. ලියමු එහෙනම් ඒක. දැන් ඔය ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහෙද? කවච වලනේ. එහෙම නැත්නම් ශක්ති මට්ටම් වල. ශක්ති මට්ටම් වල තමයි තියෙන්නේ. ශක්ති මට්ටම් වල තියෙන්නේ. හරි. මොනවාද කවච? මොනවාද ශක්ති මට්ටම්? KLMN. එහෙම නැත්නම් මොනවාද? 1 2 3 4. එක පටන් ගන්නේ න්‍යෂ්ටියට ළඟ. K කියන්නේ න්‍යෂ්ටියට ළඟ. ඒ පැත්තේ ඉඳලා ඉන්නේ. හරි. ඇතුළේ ඉඳලා පිටට එන්නේ. 1 2 3 4 ඇතුළේ ඉඳලා පිටට KLMN. හරි. මේ දෙකෙන් ඕන නමක් පාවිච්චි කිරීමේ හැකියාව අපිට තියෙනවා. හරි. දැන් බලන්න. මෙන්න මේ අන්තිමේ උන් දෙන්න ගැන තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. පරමාණු ක්‍රමාංකයේ 19යි 20යි. හරි. 19යි 20යි කියන දෙන්න අපිට ගැටලුවක් තියෙනවා. right. අපි දෙන්න බලමුකෝ ඒක කොහොමද ගොඩ දාගන්නේ කියන්නේ. right. ඔන්න දැන් පරමාණු ක්‍රමාංකයේ 19. 19යි කියන්නේ පුතේ පොටෑසියම්. හරිද? පොටෑසියම්ගේ ඔන්න පොටෑසියම්ගේ 19යි. 19. හරිද? හරි. එයා විසඳලා ඉමුකෝ. එතකොට පුතේ දැන් ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕන කොහොමද? පළවෙනි කවචයේ 2යි. K කවචයේ 2යි කිසි අවුලක් නැහැ. උපරිම 2යි. ඊළඟ L කවචයේනේ. එහෙම නැත්නම් දෙවෙනි කවචයේ 8යි. ඒකේ 8ක් දාන්න පුළුවන් උපරිම කිසි කේස් එකක් නැහැ දාන්න. 8. හරි. ඊළඟ එකට දැන් 8යි 2යි 10යිනේ. 8යි 2යි 10යි. එතකොට තව 9ක් ඉතිරි වෙලා තියෙනවා. 9ක් ඉතිරි වෙලා තියෙනවා. දැන් කොහොමද අපි 9ක් දාන්න බෑනේ අවසාන කවචේ. දැන් මෙතනට 9ක් මෙහෙම දැම්මොත් දරුවෝ අවුල වෙන්නේ මොකක්ද දන්නවද? දැන් මෙතන අවසාන කවචයක් වුණානේ. අවසාන කවචයක් වුණ ගමන් ආයෙ 9ක් දාන්න බෑ. අවසාන කවචයක් වුණොත් දාන්න පුළුවන් 8යි. දාන්න පුළුවන් 8යි. හරි. හරි. එහෙනම් දැන් අපි මේක මකලා දාමු. මෙයාව මකලා එතනටත් අපි දාමු 8ක්. ඕන්න එතනට 8ක් දැන්. හරිද? හරි. ඊට පස්සේ දැන් ඉතිරි වෙලා තියෙනවනේ එකක්. එකක් ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් අපි ඉතිරි වෙච්ච එක දාමු. මෙතනට දාමු එකක්. ඔහොම දාමු එකක්. හරි. දැන් 8යි 2යි 10යි 18යි 19යි. හරි. වැඩේ ගොඩනේ. දැන් මේක තියෙන විදිය ඕනනම් ඔයාට ඇඳලා පෙන්නුවොත් එහෙම. ඕන්න අපි තුන් මේ තමයි මැද වෙන පාටකින් දාමු න්‍යෂ්ටි. ඕන්න න්‍යෂ්ටි ඉන්නවා. පොළ පාටට. right.
හරි. මෙන්න පළවෙනි කවචයේ දෙන්නෙක් ඉන්නවා. මම කතිර වලින් දාන්නම්. ඔන්න දෙන්නයි. ඉලෙක්ට්‍රෝනේ හරි. ඕන දෙවෙනි කවචයේ 8යි. 8යි හරි. කැතයි ඉතින් හරි මොනවා කරන්නේ? 8යි. ඔන්න 8යි. ඒ කියන්නේ මේක තමයි මම මේ යන්නේ. 8යි. ඊළඟට තුන්වෙනි කවචයේත් 8යි. තුන්වෙනි කවචයේත් 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. දැන් මේක අවසාන කවචයක් වුණානේ මෙයාට. මේක අවසාන කවචයක් වුණා. අවසාන කවචයක් වුණොත් එහෙම ආයි උපරිම ගාන දාන්න බෑ. 18ක් දාන්න පුළුවන් වුණාට තුන්වෙනි කවචයේ 18ක් දාන්න දෙන්නේ නැහැ. ඇයි ඒක අවසාන කවචයක් වුණ නිසා. යන්න කියනවා වෙන කවචයක් හොයාගෙන. ඉතින් යනවා. ඕන්න ගියා. තනියෙන් ඉන්නවා ඉතින්. තනියෙන් ඉන්නේ. හොඳයි. කියලා ඉන්න. හරි. අන්න 19 ඕන්න ඔහම හැදෙන්නේ. හරි. කැල්සියම් වලට බලමු. කැල්සියම් වලට බලමු. ඕ කැල්සියම් වලට බලමු. ක්ලියර් කරගමු කැල්සියම්. හරි. ඔන්න කැල්සියම් පුතේ පරමාණු ක්‍රමාංකය 20යි. හරිද? 20යි. 20යි පරමාණු ක්‍රමාංකය. හරි. ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝනත් 20යි නේ දරුවෝ. කොහොමද එහෙනම් කවච වලට පිරෙන්න ඕන? 2යි 8යි 8 දැන් 2යි 8යි 8යි 2යි 10යි ඕන්නම් 18ක්ම පුරවන්න පුළුවන් තුන්වෙනි කවචයට. හැබැයි අවසාන කවචයක් වෙන්න යන්නේ මෙයා. අවසාන කවචයක් වෙන්න නිසා ඒක දාන්න පුළුවන් 8යි. එහෙනම් 8ක් දාන්න වෙනවා. ඕන්න දැම්ම 8ක්. හරි. කමා එකක් දැම්මා. ඒතර 8යි 2යි 10යි තව දෙකක් එළියට තව කවචයක් ඕන වෙනවා. දැන් මේක දාන්න බෑ 18ක් දාන්න බෑ 18ක් දාන්න බෑ. ඒ නිසා තව කවචයකට ගිහිල්ලා දෙකක් දාගන්න වෙනවා. හරි. එහෙනම් අපි අඳිමුද මේක? right. ඔන්න න්‍යෂ්ටි කොළ පාටෙන් පළවෙනි කවචයේ 2යි. කොළ පාටින් දාමු. right. ඒක පේනවා වගේ 2යි. ඊළඟ කවචයේ 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? ඊළඟ කවචයේත් 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න දැන් මෙතන අවසාන කවචයක් වුණානේ. අවසාන කවචයක ස්ටේබල් එහෙම නැත්නම් ස්ථාවර වෙන්නේ 8යි. 18ක් පුළුවන් උපරිම ගන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි අවසාන කවචයක් වුණ නිසා 18ක් දාන්න බෑ. එහෙනම් යන්න වෙනවා තව කවචයකට. එහෙනම් යනවා ඉතින්. ඕනේ තව කවචයක්. දැන් මේ කවචේ ඔන්න එක්කෙනයි ඔන්න දෙන්න. හරි. ඕන්න ඉලෙක්ට්‍රෝන පිහිටන පිළිවෙල. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. හරි. අපිට පුතේ ඕන්නම් මේ කතිර වලින් ඔය විදිහට දාන්න පුළුවන්, තිත් වලින් දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දක්වන්න කිව්වොත් අන්තිම එක නෙමෙයි රූප සටහනකින් නෙමෙයි පෙන්වන්නේ. අපි මේ විදිහට 2යි 8යි 8යි 2යි කමාදදා පෙන්වනවා. හරි. එහෙම තමයි පෙන්වන්නේ. හොඳයි. එහෙනම් මම හිතනවා ඔයා අන්තිම එක තේරුම් ගත්තා කියලා. ඒ කාරණේ අපි ලියන්න ඕන පුතේ. ලියන්න මෙහෙම 6 වෙනි පිටුවේ පහලින් තියෙන හිස්සිඩේ ලියන්න මෙහෙම. 6 වෙනි පිටුවේ පහලින් තියෙන හිස්සිඩේ ලියන්න. හිස්සිඩේ කියලා කියන්නේ මේ ටිකම ලියන්න. මේ ටිකම ලියන්න. මේ ටික ලියන්න. මම කියවන්නේ. ඔයා ලියන්න. ඔන්න දැන් මේ දෙන්න තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි දන්නවද මම මෙහෙම කියන්නේ? ඔයාට O level වලට ඉගෙන ගන්න තියෙන මම ඉදිරියේදී කියනවා. මූලද්‍රව්‍ය 20යි. මූලද්‍රව්‍ය 20ක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තා නම් ඇති. හරි. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 1 ඉඳලා 20ට යනකම් ඔයාට පුළුවන් වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. දැන් මේ පොටෑසියම් කියන්නේ 19, කැල්සියම් කියන්නේ 20. ඕන් දෙන්න එනකොට තමයි පොඩි ගැටලුවක් එන්නේ. හරි. ඒතර ගැටලුවක් කරගන්න එපායි. 8 ගාන පුරවගෙන යන්න. දැන් මම ලස්සනට ඔයාලට පැහැදිලි කරලා දුන්නානේ මොකද්ද වෙන සීන් එක කියලානේ. හරි. හරි. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන්නේ තවත් ඉතාමත් වැදගත් මාතෘකාවක්. හරි. දැන් ප්‍රධාන මාතෘකාව අපි පරමාණු ක්‍රමාංකයේ, ස්කන්ධ ක්‍රමාංකයේ, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් තව එකක් කතා කරමු. ඒතර ප්‍රධාන මාතෘකා 4ක් කතා කරනවා. හරි. සමස්ථානික කියලා දැන් ඊළඟට අපි සාකච්ඡා කරනවා සමස්ථානික සම්බන්ධව. ඒතර මේ ප්‍රධාන මාතෘකා 4 පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොනවාද ඒවා? පරමාණු ක්‍රමාංකයේ, ස්කන්ධ ක්‍රමාංකයේ, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, සමස්ථානික. දැන් මම උගන්වන්න යන්නේ ඊළඟට මොකද්ද සමස්ථානිකයක් කියන්නේ කියලා. හරිනේ පුතේ? හරි. බලමු සමස්ථානිකයක් කියන්නේ මොකද්ද කියලා. අයිසොටොප්ස් කියලා අපි කියනවා. සමස්ථානික. දැන් මෙහෙම එකක් තියෙනවා. ඔන්න බලන්න. එකම මූලද්‍රව්‍ය. හරි. දැන් පුතේ කවුද අපේ මේ පරමාණුකවාදී ඉදිරිපත් කරන්නේ? ජෝන් ඩෝල්ටන්. ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා තමයි පරමාණු සම්බන්ධව
වාදයක්. ඒ කියන්නේ පරමාණු සම්බන්ධ කරුණු සෙට් එකක් ඉදිරිපත් කරනවා. ඔය කරුණු සෙට් එකේ සමහර ඒවා හරි, ගොඩක් ඒවා වැරදි. ගොඩක් ඒවා වැරදි. එයා කියපු එක දෙයක් තමයි, එයා කියපු එක කාරණයක් තමයි එකම මූලද්‍රව්‍යයේ පරමාණු සර්ව සමයි කියලා. මේ ඩෝල්ටන් කියනවා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සර්ව සමයි කියලා. දැන් ඔයාට එක උදාහරණයක් ගන්නකො. ඔයා හිතන්නේ යකඩ කෑල්ලක්. සංශුද්ධ යකඩ. ඒකේ තියෙන යකඩ පරමාණු විතරයි. ඒ යකඩ පරමාණු එකිනෙකට සර්ව සමයි. කිසිදු වෙනසක් නැහැ කියලා කවුද කිව්වේ? ඩෝල්ටන් කිව්වා. ඉතින් විද්‍යාඥයෝ මේක පිළිගෙන ඩෝල්ටන් කිව්වා තමයි. එහෙනම් ඉතින් අපි එයා කියන එක පිළිගමු. එයාත් විද්‍යාඥයෙක් කියලා නිකන් හිටියද? නූතන විද්‍යාඥයෝ? නෑ. ඒගොල්ලන් චෙක් කරලා බලුවා ඇත්තද දන්නේ මේ ඩෝල්ටන් කියන්නේ ඇත්තද? අපි බලමුකෝ. මූලද්‍රව්‍යයක් අරගෙන ඒ මූලද්‍රව්‍යයේ ඉන්න පරමාණු සර්ව සමයිද කියලා බලමු කියලා චෙක් කරන්න හොයන්න පටන් ගත්තා. ඒ පිළිබඳ කරුණු රැස් කරන්න පටන් ගත්තා. එතකොට මේගොල්ලන් හොයා ගන්නවා නෑනේ. එකම මූලද්‍රව්‍යයේ පරමාණු පවා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන් කියලා හොයාගන්න. ඒක හරියට නිකන් දැන් සමනිමුන්නු දෙන්නෙක් ගැන හිතන්නකො. සමනිමුන්නු දෙන්නෙක් හරි දෙන්නයි තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. අපි තුන් සමනිමුන්නු 4 දෙනෙක් හිටියා කියලා. හරි. ඒගොල්ලන් රූපෙන් එක වගේ. එකම වගේ. රූපෙන් එක වගේ. හැබැයි ඒගොල්ලන්ගේ පොඩි හරි වෙනස්කම් තියෙනවා. පොඩි හරි වෙනස්කම් තියෙනවා. හරි. right. ආන් ඒ වගේ තමයි පුතේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු වෙනස්. එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මොකෙන්ද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔන්න යකඩ කෑල්ලක යකඩ පරමාණු තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය ගත්තට පස්සේ ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවත් එකතුව ගත්තට පස්සේ එක්කෙනෙක්ගේ අපි හිතමු 18ක් එනවා, අනිත් එක්කෙනාගේ 19ක් එනවා, අනිත් එක්කෙනාගේ 20ක් එනවා. එහෙනම් අන්න සර්ව සම නැහැ. ස්කන්ධයෙන් වෙනස් වෙනවා. වෙනස් ස්කන්ධ ක්‍රමාංක පිහිටනවා. එකම මූලද්‍රව්‍යයේ පරමාණු තුල. හරි. වෙනස් ස්කන්ධ ක්‍රමාංක පිහිටනවා. ඊට පස්සේ විද්‍යාඥයෝ කල්පනා කළා රයිට් හරි. ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවනේ. ස්කන්ධ ක්‍රමාංකයේ ඇස්සේ ඉන්නේ කවුද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. එහෙනම් මුන් දෙන්නගෙන් එකෙක් වෙනස් වෙලා තමයි මේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් කරන්නේ කියලා බැලුවා. ඊට පස්සේ බැලුවා කවුද මේ වැඩේ කරන්නේ කියලා. බලනකොට කවුද? නියුට්‍රෝන. නියුට්‍රෝන තමයි මේ වැඩේ කරන්නේ. ප්‍රෝටෝන කියන්නේ පුතේ කිසි විටකත් වෙනස් වෙන්නේ නැති අනන්‍ය වූ උපපරමාණු අංශුවක්. හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන එකයි නම් තියෙන්නේ ආය මොන හයිඩ්‍රජන් පරමාණුවේ වුණත් ප්‍රෝටෝන එකයි තියෙන්නේ. ඔක්සිජන් පරමාණුවක ප්‍රෝටෝන 8යි නම් තියෙන්නේ මොන කොහොම ඉන්න ඔක්සිජන් පරමාණුවක වුණත් ප්‍රෝටෝන ගාන නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක අනන්‍යයි, ඒක යුනික්, ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ වෙනස් වෙන එක කවුද? නියුට්‍රෝන. නියුට්‍රෝන ගාන වෙනස් වෙනවා. අන්න නියුට්‍රෝන ගාන වෙනස් වුණ ගමන් ඉතින් ඔයාලට තේරෙනවා ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එහෙනම් සමස්ථානික කියලා කිව්වා මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ මොකද්ද දරුවෝ? එකම මූලද්‍රව්‍යයේ පවතින වෙනස් පරමාණු. එකම මූලද්‍රව්‍යයේ පවතින වෙනස් පරමාණු. අපි කියනවා සමස්ථානික කියලා. ඒක වෙන්නේ කොහොමද? සමස්ථානික ඇති වෙන්නේ කොහොමද? වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා ඇති. ඒ කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙලා. නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙලා. right? එහෙනම් මේ බලන්න එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එකයි. ඒක මං කියවනේ ඒක වෙනස් වෙන්නේ නැහැ. යුනික් අනන්‍යයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ගානත් වෙනස් වෙනවා. දැන් ඉදිරියට මං කියනවා. ඉදිරි පාඩම් වලදී අහුවේ ඉලෙක්ට්‍රෝන අරහෙට පනිනවා මෙහෙට පනිනවා උන් වෙනස් වෙනවා. right? මෙතෙන් දැන් 10ක් හිටියනම් සමහර වෙලාවට 12ක් කරගන්නවා, සමහර වෙලාවට 8ක් කරගන්නවා. ඒක වෙනස් වෙනවා. right? දැන් මෙන්න සමස්ථානික ඇති කරලා නියුට්‍රෝන ගානත් වෙනස් කරගන්නවා. හැබැයි අර අසරණ ප්‍රෝටෝන නොසැලී ඉන්නවා. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉන්න එකම සංඛ්‍යාව. හරි? right. ලියන්න වෙලාව දෙන්න අහන්න ඉස්සලා. එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවද එකමයි. ඒ කියන්නේ උදාසීන පරමාණු. ඒක අපි දන්නවා. එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන එකමයි. ඒ කියන්නේ පුතේ උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝනත් 11යි. ඉලෙක්ට්‍රෝන 23යි ප්‍රෝටෝනත් 23යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හරි. උදාසීන තත්ත්වයේදී වෙනස් වෙන අවස්ථා තියෙනවා. හරි. එහෙනම් දැන් මේ සමස්ථානික ඇති කරන්න වග කිය යුතු උපපරමාණු අංශුව නියුට්‍රෝන. නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීමෙන් ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් පරමාණු තියෙනවා. එක මූලද්‍රව්‍ය ASCII. ඉතින් උන්ට අපි කියනවා සමස්ථානික කියලා. හරි. මොකක්ද ලියන්නේ ඔයා? right. කොටු ASCII ලියන්න මෙහෙම.
කොටු ඇස්ති ලියන්න මං කියන එක. ලියන්න මෙහෙම කොටු ඇස්ති ලියන්න මං කියන එක ලියන්න. එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු පිහිටීමෙන් සමස්ථානික ඇතිවේ. right කොටුවෙන් පහළට එන්න. මං කියන කාරණේ ලියා ගන්න මං කෙටියෙන් දෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමට හේතුව නියුට්‍රෝන ගණන වෙනස් වීමයි. right මෙන්න ඉන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් තියෙන සමස්ථානික 3ක්. හයිඩ්‍රජන් සමස්ථානික 3ක් තියෙනවා. මොනවාද මේ නම් තුන? නමින් මතක තියෙන්නත් ඕන. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. හරි. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. right. හරි. දැන් මම හයිඩ්‍රජන් වගේ අර යුනික් එක අල්ල ගන්නවා. යුනික් එක කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති එක අල්ල ගන්නවා. කවුද? ප්‍රෝටෝන. මෙන්න ප්‍රෝටියම් වල ප්‍රෝටෝන එකයි. හරි. මේ ප්‍රෝටෝන එකයි. හරි. ප්‍රෝටෝන එකයි. ඩියුටීරියම් වලත් ඉතින් එකක් වෙන්න බෑ ප්‍රෝටෝන එකයි. මේ ට්‍රිටියම් වලත් එකයි. අවුලක් නැහැ එකයි. එකයි. ඊළඟට පුතේ ඉලෙක්ට්‍රෝනත් ප්‍රෝටෝන ගන්නමනේ. එහෙනම් ප්‍රෝටියම් වල එකයි, ඩියුටීරියම් වල එකයි, ට්‍රිටියම් වලත් එකයි. තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන ගන්නයි ප්‍රෝටෝන ගන්නයි. හරි. දැන් සමස්ථානිකය වෙනස් වෙන්නේ නියුට්‍රෝන් නේ. බලමු නියුට්‍රෝන වෙනස් වෙන්නේ. ප්‍රෝටියම්ගේ නියුට්‍රෝන එකක්වත් නැහැ. මාර්ගයේ සිට නේ එකක්වත් නැහැ. බිඳුවයි. නියුට්‍රෝන නැහැ. න්‍යෂ්ටිය දිහා ගිහිල්ලා බැලුවොත් එහෙම ප්‍රෝටෝන විතරයි ඉන්නේ. ඩියුටීරියම්ට එනකොට නියුට්‍රෝන එකක් තියෙනවා. ට්‍රිටියම්ගේ නියුට්‍රෝන දෙකක් තියෙනවා. හරි. දැන් අපිට පහලින් තියෙනවා පරමාණු ක්‍රමාංකය. මේ පරමාණු ක්‍රමාංකය. ඉතින් කිසි අවුලක් නැහැ. ප්‍රෝටෝන සංඛ්‍යාවනේ 1යි. ප්‍රෝටියම්ගෙත් 1යි පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්න බෑනේ. ඩියුටීරියම්ගෙත් 1යි, ට්‍රිටියම්ගෙත් 1යි කිසි ගැටලුවක් නැහැ. මෙන්න වෙනස් වෙනවා. සමස්ථානික ඇති කරන්නේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමෙන්. දැන් මොකද කරන්න ඕනේ ස්කන්ධ ක්‍රමාංකය හොයන්න? මේ ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතු කරන්න ඕනේ. 1.1යි. 1.1යි. හරි. එහෙනම් මෙතන ඩියුටීරියම්ගේ 1.1යි 2යි ස්කන්ධ ක්‍රමාංකය. මෙතන ට්‍රිටියම්ගේ 1.2යි 3යි. ට්‍රිටියම්ගේ 3යි. හරි. right. එහෙනම් අන්න ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා. එහෙනම් මෙන්න සමස්ථානික ඇති වෙනවා. මේක අපි සංකේත සටහනකින් දක්වන්නේ. කියන්නේ සංකේතයෙන් දක්වන්නේ මෙහෙමයි. මෙන්න හයිඩ්‍රජන් ලිව්වා. තුන් දෙනාගේම හයිඩ්‍රජන් ලිව්වා. සංකේතය H නේ. කැපිටල් H. පරමාණු ක්‍රමාංකය 1යිනේ දරුවෝ. පරමාණු ක්‍රමාංකය 1යි. එහෙනම් පරමාණු ක්‍රමාංකය දක්වන්නේ 15න්නේ. එහෙනම් ලස්සන්ට මෙන්න එක දැම්ම 15. තුන් දෙනාගේම එක දැම්ම 15. ආයෙව වෙනස් වෙන්නේ නැහැ. කිසි අවුලක් නැහැ. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. පළවෙනියාගේ 1යි. දෙවෙනියාගේ 2යි. තුන්වෙනියාගේ 3යි. හරි. ඔන්න ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා තියෙනවා. මෙන්න සම්මත නිරූපණය. විභාගයට ලස්සන්ට මේ තුන් දෙනාව පාඩම් කරගෙන යන්න. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. තුන් දෙනා පාඩම් කරන් යන්න කියලා කියන්නේ මොකද්ද? මතක තියාගන්න ඕන. ප්‍රෝටෝන නම් තුන් දෙනාටම එකයි තියෙන්නේ. ඒකට ආ ඉලෙක්ට්‍රෝන මතක තියාගන්න ඒවා නම් මනම් වැඩක් නැහැ. නේ? ඊළඟ නියුට්‍රෝන ගන්න කොහොමද වෙනස් වෙන්නේ? 0.1යි 2යි. ඒක මතක තියාගත්තා නම් හරි. ප්‍රෝටියම්ට නෑ, ඩියුටීරියම්ට 1යි, ට්‍රිටියම්ට 2යි. මතක
තියාගන්න. right? හරි. එහෙනම් පුතේ මේ වගුව ඔයාලට දක්වලා තියෙනවා මේක මාර වැදගත් වගුවක්. හරි. සමහර අවුරුදු වල මේ O level paper එකෙත් ඇහුවා. right? මෙන්න මේ සංකේත දීලා අපින් ඕවා අහන්නේ. හරි. මෙන්න මේ සංකේතය අනුසාරයෙන් තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. right? එහෙනම් හොඳට මේ සංකේත තේරුම් ගන්න. හරි.